හරි. එතකොට අපි පහුගිය සතියේට චුට්ටක් ගිහිල්ලා කතා කරමු අපි මොනවද මේ මොනිටර් සම්බන්ධයෙන් නේ. එහෙම නැත්නම් පරිගණකයේ ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය. පරිගණකයේ ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය තමයි මෙන්න මේ මොනිටර් එක. එහෙම නැත්නම් සංදර්ශකය කියන කොටස. එතකොට මට කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි කියන්න සංදර්ශක වර්ග කීයක් තියෙනවද? ඔයගොල්ලෝ දන්න විදිහට. සංදර්ශක වර්ග කීයක් තියෙනවද? ඔයගොල්ලෝ දන්න විදිහට. 9. ඔව් සංදර්ශක වර්ග 3ක් තියෙනවා. මට සුමේද කියන්න බලන්න එකක්. පසින්දු කියන්න බලන්න මට එක සංදර්ශක වර්ගයක්. CRT monitor. CRT. ඒකේ තේරුම මොකද්ද? සර් ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද? දෙකෙන්ම කියන්නේ? කැතෝඩ කිරණ නල සංදර්ශකය. ඔව්. ඉංග්‍රීසියෙන් cathode ray tube monitor. හරි. ලක්ෂාන්. ඊළඟ වර්ගය කුමක්ද? LED monitor. LED. තේරුම පුතේ? ආලෝක විමෝචක ඩයෝඩ් සංදර්ශකය. ආලෝක විමෝචක ඩයෝඩ් සංදර්ශකය. ඉංග්‍රීසි තේරුම? Light emitting diode monitor. හරි. දැන් අපි ආමු අපේ කාගෙන්ද අහන්නේ? මෙතුකියෙන් ආමු. මෙතුකි අනිත් වර්ගය කුමක්ද? LCD LCD. LCD කියන එකේ තේරුම පුතේ? ද්‍රව ස්පටික සංදර්ශකය ඔව්. liquid ක්‍රිස්ටල් crystal display monitor අන්න හරි. liquid crystal display monitor. හරි. එතකොට ඔන්න ඔයගේ මොනිටර්ස් වර්ග කිහිපයක් තියෙනවා. නේ? එතකොට අපි මේවල විභේදන අගය ගැන කතා කරා නේ. එතකොට යම්කිසි මොනිටර් එකකට එහෙම නැත්නම් සංදර්ශකයක විභේදන අගය වැඩි නම් ඒකේ තියෙන ගුණාත්මක භාවයත් වැඩි වෙනවා කියලා කිව්වා. එතකොට විභේදන අගයට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසලූෂන් ප්‍රමාණය. එතකොට මොනිටරයක් ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ රෙසලූෂන් එක ගැන. එතකොට මේ රෙසලූෂන් කියන එක ඉතාල වැදගත්. ඒක මොකද රෙසලූෂන් අගය වැඩි වෙන්න තමයි මෙන්න මේ අපිට පේන සංදර්ශකයේ තියෙන පින්තූර වල තාත්වික භාවය වැඩි වෙන්නේ. හරි. එතකොට පුතේ අපි කතා කරා මොනිටරේට දත්ත කවන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ පරිගණකයට දත්ත කවන්නේ කීබෝඩ් එක, මවුස් එක නේද? ඔන්න ඔය වලින් පරිගණකයට දත්ත කවනවනේ ඔයගොල්ලෝ. එතකොට මොනිටර් එකට යම්කිසි වීඩියෝවක් ආදානය කරන්නට පුළුවන්. හරි. එතකොට මොනිටර් එකට වීඩියෝ ආදාන කරන්න පුළුවන් කෙවනි වර්ග අපි තුනක් කතා කරා. කාටද ඒ කියන්න පුළුවන් තමාෂි? ඔව් තමාෂි දුව මට කියන්න බලන්න මොනිටර් එකේ එහෙම නැත්නම් සංදර්ශකයකට වීඩියෝ කැවිය හැකි පෝට් එකක නමක් එහෙම නැත්නම් කෙවිනි එක නමක්. තමාෂි දුව අපි පෝට් වර්ග තුනක් ගැන කතා කරා. කෙවිනි වර්ග තුනක් ගැන. මම ගිය සතියේ හිටියේ නෑ. උට. අනෝස් කියන්න බලන්න. හරි දන්න කෙනෙක් කියන්න බලන්න. VGA. අන්න හරි. VGA කියන එකේ තේරුම කියමු බලන්න සුමේද කවුද? පසින්දු. Video graphic array. array. එහෙම නැත්නම් වීඩියෝ ග්‍රැෆික් array එහෙම නැත්නම් වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර් කියලා අපි ඕක හඳුන්වනවා. එතකොට මෙන්න මේ නම් හොඳට මතක තියාගන්න ඕනේ. මේක මොන පාට? Excuse me sir. ඔව් පුතේ. Excuse me sir. ඔව් අනුස් ඇහෙනවා. DVI HDMI. අන්න දෙකක්ම ගිහින්. මොන් සර් ගිය සතියේ හිටියේ නෑ sir. මොකද්ද? ගිය සතියේ හිටියේ නෑ sir. කොහෙද ගියේ? හරි. එතකොට DVI සහ HDMI කියලා පෝට් වර්ග දෙකක් තියෙනවා. එතකොට තරිඳු ලක්ෂාන් මට කියන්න බලන්න DVI කියන එකේ තේරුම පුතේ. DVI කියන එකේ තේරුම පුතාලා Digital visual interface. digital visual interface. DVI කියන එකේ තේරුම තමයි පුතේ digital visual interface කියන එක. හරි. තව Interface. ඔව් interface. එතකොට ගිය සතියේ හිටු දුවෙක් හරි පුතෙක් හරි කියන්න බලන්න HDMI කියන එකේ තේරුම. මේවා මම අහන්නේ ඇයි සැරින් සැරේ මේ පෝට් වල නම අනිවාර්යයෙන්ම වැදගත් පුතේ. ඒක නිසා මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. HDMI කියන එකේ තේරුම කවුරු හරි කියන්න. High definition multimedia interface. high definition multimedia interface. එතකොට ඔය උත්තර දෙන්නේ මං හිතන්නේ ගිය අවුරුද්දේ අපිත් එක්ක හිටපු ළමෙක් නේද?
එතකොට ගිය අවුරුද්දේ මම මේකවා කට්ටියට දුන්නා පාඩම් කරන්න. VGA HDMI කීයේ පාඩම් කරන්න දුන්නා. එතකොට ඕවා පුතේ කටපාඩමින් තියෙන්න ඕන. හරිද? එතකොට මම මේ අවුරුද්දේත් ඕගලන්ට දෙනවා පරිගණක භාවිතයේදී ඕගලන්ට හම්බන්ද වෙන කෙටි වචන. නේ OS කියලා කියන ඔපරේටින් සිස්ටම් වලට. ඒ වගේම දැන් අද ඕගලන්ට හම්බුණා VGA, HDMI සහ DVI කියන පෝට් අනිවාර්යෙන් අපිට වැදගත්. ඉස්සරහටත් මේවා වැදගත්. එතකොට ඕගලන්ගේ කාලේ වෙද්දී දැනට තියෙන HDMI එක නේ අලුත්ම එක නේ. දැනට HDMI එක පස්සේ ඕගොල්ලන්ගේ කාලේ ඕගොල්ලෝ ජොබ් කරන කාලයකට වගේ ඔය HDMI එකත් චුට්ටක් අලුත් වෙලා එයි මේ තව මොකක් හරි නමකින් නේ. එතකොට අපේ කාලේ තිබ්බේ VGA. අපේ කාලේ තිබ්බේ VGA සහ ඊට පස්සේ මැදකාරියේ DVI ආවා. ඊට පස්සේ HDMI ආවා. දැන් ඕගොල්ලන්ගේ කාලේදී තවත් ඕක ඉස්සරහට ගිහිල්ලා තව මොකක් හරි එයි. හරි. මට හිතෙන විදිහට දැන් HDMI ආවනේ. HDMI ආවා වගේම තව හිතෙන විදිහට ඕක තව චූටි කරලා පොඩි කරලා අපේ ෆ්ලැට් මේ පින් චාර්ජර් එක තියෙන Samsung පොඩි පින් චාර්ජර් එක අන්න ඒ වගේ පෝට් එකකුත් එයි කියන්න බෑ නේ. හරි. එතකොට ඕ වගේ කෙවිනි වර්ග ගැන අපි කතා කරා. එතකොට අද අපිට කතා කරන්න බලාපොරොත්තු වෙන්න පුතේ මෙන්න මේ සසම්භාවී ප්‍රවේශ මතකය ගැන. එහෙම නැත්නම් අපි ඒකට කියනවා random access memory කියලා. එතකොට පරිගණකයේ තියෙන වැදගත්ම කොටසක් තමයි මෙන්න මේ RAM කියලා කියන්නේ. එතකොට පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයේ ප්‍රධාන මතකය. ඒක තමයි අපි RAM කියලා හඳුන්වන්නේ. RAM කියන එකේ තේරුම තමයි random access memory කියන එක. එතකොට මම මේ සම්බන්ධයෙන් පොඩි ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්න. හරි. එතකොට RAM මේකේ සිංහල තේරුම තමයි random access memory. කට්ටියම කියමු බලන්න මේකේ ඉංග්‍රීසි තේරුම random access memory. ඔන්න ඔක තමයි random access memory කියලා කියන්නේ. එතකොට මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ RAM කියන වචන තුන එකතු වෙලා. එතකොට සිංහලෙන් අපි මේකට කියනවා සසම්භාවී ප්‍රවේශ මතකය කියලා. හරි. එතකොට මෙන්න මේකේ කාර්යය මෙන්න මේ විදිහේ ස්වභාවයක් ගන්නවා. හොඳට බලා ගන්න. හරි. ඔයගොල්ලෝ දන්නවා පරිගණකයේ තියෙනවා මෙන්න මේ වගේ කොටසක්. පරිගණකයේ තියෙනවා CPU කියලා කොටසක්. මේක තියෙන්නේ නම් කොහෙද? සිස්ටම් යුනිට් එක ඇතුලේ. ඒ වගේම තව තියෙනවා hard disk එක කියලා කොටසක්. hard disk එක කියලා කොටසක්. එතකොට පරිගණකයේ ප්‍රධානතම කාර්යයක් ඉෂ්ට කරන්නේ මෙන්න මේ CPU එක කියලා අපි දන්නවා. එතකොට ඒත් එක්කම මෙන්න මේ hard disk එක. එතකොට hard disk එකේ මොකද්ද වෙන්නේ ළමයි? hard disk එකේ වෙන කාර්යය මොකක්ද? hard disk එකේ වෙන කාර්යය මොකද්ද? මොකුත් වෙන්නේ නැහැ නිකන් ඔහෙ එල්ලලා තියනවද නූලකින්? hard disk එකේ වෙන කාර්යය මොකද්ද? දත්ත ස්ථිරව තැන්පත් කිරීමනේ. අන්න හරි. දත්ත ස්ථීරව තැන්පත් කරගන්න පුළුවන් අපිට මෙන්න මේ hard disk එක. මතක තියෙන ළමෙක් කියන්න බලන්න. මම ගිය සතියේ මේ පාඩම කරා ඕගලන්ට. මතක තියෙන ළමෙක් කියන්න බලන්න. පරිගණකයේ hard disk එක වෙනුවට HDD hard disk එක වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් ඊටාම මිලෙන් වැඩි ඊටාම වේගවත් තවත් උපාංගයක් තියෙනවා. SDD අන්න හරි. එතකොට SDD එහෙම නැත්නම් solid state drive කියන එක අපිට භාවිතා කරන්නට පුළුවන් මේ hard disk එකක් වෙනුවට. හරි. එතකොට පුතේ මම කියන්න යන්නේ RAM එක ගැන. එතකොට
හරි. ඈ එතකොට මෙන්න මේ CPU එක සහ hard disk එක අතර නිතරම දත්ත එහා මෙහා යනවා නේ. එතකොට අපි දන්නවා hard disk එක එච්චරම් වේගවත් නැහැ නේද? දැන් මේක හැමතිස්සෙම දත්ත එහා මෙහා යන්න ගත්තාම hard disk එක slow වෙලා පරිගණකයේත් කරගන්න තියෙන කාර්යයන් ඔක්කොම අඩාල වෙන්න ගන්නවා, මන්දගාමී වෙන්න ගන්නවා. එතකොට මේ මැද්දෙන් තියෙනවා తాවකාලික ලැබුම් හලක්. මේ දත්ත භාවිතා කිරීම සඳහා හරිද? මේ දත්ත හුමාරු වෙනවනේ. එතකොට ඕගොල්ලෝ දන්නවා පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දත්ත හා උපදේශ මත කියලා. එතකොට කවදාවත් මෙන්න මෙහෙම දත්ත හුමාරු වෙන්න ගත්තොත් කවදා හරි අපිට මේ පරිගණකයේ මෙලෝ වැඩක් කරගන්න වෙන්න මේක මන්දගාමී ස්වරූපයක් ගන්නවා. නමුත් මේ ප්‍රොසෙසර් එකට එහෙම නැත්නම් මෙන්න මේ සකසනයට අවශ්‍ය දත්ත අපිට මෙන්න මේ වගේ මම කිව්වා මේක తాවකාලික ලැබුම් මලක් කියලා. මේකට අපි කියනවා RAM එක කියලා. මෙන්න මේ RAM එකේ පුතේ data එහෙම නැත්නම් දත්ත හා උපදේශ తాවකාලිකව රඳවා තබා ගන්නට පුළුවන්. හොඳට මේ වචන ගැන අවධානයෙන් ඉන්න. తాවකාලික කියන වචන ගැන. එතකොට අපිට පරිගණකය ආධාරයෙන් යම්කිසි වැඩක් එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් කරගන්න ඕන වුණාම අපි සංඥාවක් යවනවා කොහෙටද? අපේ ප්‍රධාන දත්ත ගබඩාවට. අපේ ප්‍රධාන දත්ත ගබඩාව තමයි මෙන්න මේ hard disk එකට. hard disk එකට යවනවා right මට දැන් සින්දුවක් අහන්නට ඕනේ කියලා ඔන්න සංඥා යවුවට පස්සේ මෙන්න මේ සංඥාව මෙන්න මේ RAM එකට අපි යවනවා. මම මේ පොඩි කතන්දරයක් කියන්නේ මේක හොඳට අහගන්න. එතකොට RAM එකට යවුවට පස්සේ මෙන්න මේ RAM එක සහ ප්‍රොසෙසරය අතර ඊටාම වේගවත් වූ sannivedana ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක ගැන අපි පස්සේ කතා කරමු. හරිද? මේ සැකසුම මධ්‍ය සැකසුම හා RAM එක අතර ඊටාම වේගවත් වූ sannivedana මාර්ග තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? CPU එක සිග්නල් එකක් යන hard disk එකට hard disk එක ඒ අදාළ data ටික తాවකාලික හොඳට මතක තියාගන්න తాවකාලිකව මේ RAM එකේ ඕගොල්ලෝ දැකලා ඇති මේ RAM එකේ පොඩි පොඩි chip තියෙනවා memory chip. මෙන්න මේ පොඩි පොඩි chip වල මෙයා තැම්පත් කරලා තියාගන්න. එතකොට මේ තැම්පත් කරලා තියාගත්තාම අපිට ටක් ගාලා සින්දුව එහෙම නැත්නම් අපි ඩෙස්ක්ටොප් එකේ යම්කිසි සින්දුවක් ප්ලේ කරන්න අවශ්‍යයි කියලා හිතන්න. එතකොට අපි මධ්‍ය සැකසුම් මේකකට තමයි කියන්නේ මේ හලෝ මේ ඩබල් ක්ලික් කරලා කියන්නේ මේ හලෝ අපිට සින්දුවක් දාන්න කියලා ඔන්න අපි සින්දුවක් උඩට ගිහලා ඩබල් ක්ලික් කරනවා. මෙයා ශනිකව යවනවා hard disk එකේ සින්දුව තියෙන තැනට. කාගේ සින්දුවක්ද ඔන්න මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සින්දුවක් කියලා හිතන්න. අන්න hard disk එකේ දැන් හොයනවා කො මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සින්දු කෝකෝගේ හොයලා මොකද කරන්නේ? මෙයා ටක් ගාලා යවනවා RAM එකට. RAM එකට ආවට පස්සේ මෙයා ප්ලේ කරනවා. නේ? ඔන්න මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සින්දුවක් ඇහෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයේ පුතේ ඊටා ශනිකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට RAM එකේ තියෙන පොඩි හැඳින්වීමක් තමයි පුතේ අපි ඕගලන්ට මම මේ රූප සටහනෙන් ඇඳලා පෙන්නුවේ. එතකොට මතක තියාගන්න ඕනේ පුතේ මේ RAM එක කියන එක తాවකාලිකයි. తాවකාලිකයි. මේ RAM එක කියන එක తాවකාලිකයි. අන්න ඒකයි මම මේකට කිව්වේ తాවකාලික ලැබුම් හලක් කියලා. එතකොට මේකට එන දත්ත වලට කවදා හරි යන්න එන්න වෙනවා නේ. යන්නවා නැත්නම් ඒ වගේම ආයෙ එන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ RAM ගැන තමයි පුතේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට RAM එකේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි මම කියවන්නේ මේක తాවකාලික ලැබුම් හලක් වගේ තැනක් කියලා.
විදුලිය තියෙද්දි විතරයි මේකට පණ තියෙන්නේ. හරිද? විදුලිය තියෙද්දි පමණයි මේකට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. විදුලිය තියෙද්දි විතරයි මේ මතකයේ තියෙන්නේ. විදුලිය විසන්දු වුණාම මෙන්න මේ මතකය නැති වෙලා යනවා. අන්න ඒකයි මේකේ තියෙන වැදගත්ම කාරණාව. එතකොට පුතේ අපි RAM සහ ඔයගොල්ලෝ අහලා ඇති ROM කියලා දෙයක් තියෙනවා. එතකොට RAM කියනවා අපි random access memory කියලා. එතකොට ROM කියලා අපි හඳුන්වනවා read only memory කියලා. එතකොට මේ RAM සහ ROM අතර වෙනස අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මට RAM එක ගැන ඔන්න ඔයගේ කෙටි අදහසක් තමයි ඕගොල්ලන්ට කියන්නට තියෙන්නේ. ඒ වගේම තව චූටි දෙයක් කියන්න තියෙනවා මෙතනදී. RAM කොටස් දෙකක් තියෙනවා. මතක තියාගන්න මේක. RAM වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි පුතේ SD RAM කියලා જાතියක් තියෙනවා. අනිත් එක තියෙනවා DRAM කියලා જાතියක්. එතකොට අපි මෙන්න මේවා ගැනත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට RAM ගැන ඔන්න වගේ පොඩි විස්තරයක් මට ඔයගොල්ලන්ට කරන්නට පුළුවන්. එතකොට පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ RAM කියන කොටස ඊටාම తాවකාලික දෙයක්. එතකොට මේකට අපි කියනවා తాවකාලික මතකය කියලාත් අපි මේකට කියනවා. ඇයි ඒ తాවකාලික මතකය කියලා කියන්නේ? විදුලිය තියෙද්දි මෙයාට මතකයි. විදුලිය නැති වුණාම කිසි දෙයක් කරගන්න බෑ. මේ මතකය නැති වෙලා යනවා. එතකොට හොඳම උදාහරණය තමයි ඔයගොල්ලෝ බලන්න මේක RAM එක චෙක් කරන්න. කරන උදාහරණයක් ඔයගොල්ලෝ නිකන් මේ පන්තියේ වෙරලා නිකන් කරලා බලන්න RAM එකේ වෙන තත්ත්වය ඔයගොල්ලෝ බලන්න පෙන් ඩ්‍රයිව් එකක් ගන්න. පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන ඔයගොල්ලන්ගේ මැෂින් එකට ගහන්න. මැෂින් එකට ගහලා ඒ පෙන් එක ඇතුලේ තියෙන සින්දුවක් ප්ලේ කරලා බලන්න. හරිද? ඒ සින්දුව ඇතුලේ තියෙන ඒ පෙන් එක ඇතුලේ තියෙන සින්දුවක් ප්ලේ කරලා බලන්න. ප්ලේ වෙවි තියෙද්දි පෙන් එක ඇදලා එකපාරට ගලවන්න. පෙන් එක ගලවලා දාන්න. සින්දුව ප්ලේ වෙද්දි පෙන් එක ගලවලා දාන්න. එතකොට මොකද වෙන්නේ? සින්දුව භාගයක් දුරට ප්ලේ වෙලා ඒක නැති වෙලා යනවා. මතක නැහැ. සින්දුව මතක නැහැ. පද ටික මතක නැහැ. ඇයි ඒ? පද ටික තියෙන්නේ පෙන් එකේ. පෙන් එක නැහැ නේද? අන්න. යන්න ඒකයි කියන්නේ උදේ RAM එකත් අන්න ඒ වගේ. RAM එක මේ හොඳට වැඩ කරගෙන තියෙන ඔන්න විදුලිය විසඳුනාම කිසි දෙයක් මතක නැහැ. මතක නැහැ කියනවා. හරිද? කිසි දෙයක් මතක නැහැ. එතකොට මේක වැඩ කරන්න නම් විදුලිය අවශ්‍ය වෙනවා. හරි. එතකොට පුතේ RAM වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි SRAM කියන එක, අනිත් එක DRAM කියන જાතිය. එතකොට අපි මේවා ගැන විස්තර වෙන වෙනම කතා බහට ලක් කරමු. හරි. අපි දැන් යනවා ඔයගොල්ලන්ගේ මම හිතනවා මේ දේ ඔයගලන්ට තේරෙන්න ඇති කියලා. එතකොට ඔයගලන්ට මුදේ කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේකයි. මම නැවත කියනවා. RAM එක කියලා කියන්නේ తాවකාලික මතකයක්. එතකොට RAM එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් SRAM සහ අනිත් එක DRAM කියලා අපි හඳුන්වනු ලබනවා. හරි. අපි දැන් ඔයගලන්ගේ අච්චුපතට චුට්ටක් ගිහිල්ලා බලමු අච්චුපතේ මොනවද තියෙන්නේ කියලා. right මම ඔයගලන්ගේ ස්ක්‍රීන් එකට දෙන්නම් අච්චුපත. ඔන්න තියෙනවා ප්‍රධාන මතකය. right අනුස්ට අපි දෙනවා පළවෙනි ඡේදය කියවන්න. මේ highlight කරේ පළවෙනි ඡේදය කියවලා බලන්න. අනුස් කියන්න වන්න අපි හැමෝටම ඇහෙන්නේ. ප්‍රධාන මතකය පුස්තකාලයක తాවකාලිකව පොත්මලු අසුරා තැබීමට භාවිත කෙරෙන කුඩා කාමර සහිත රාක්කයක් සලකමු. මෙහිදී පුස්තකාලය තුළට පැමිණෙන ළමයි తాවකාලිකව තමන්ගේ පොත්මලු එම රාක්කය තුළ අසුරා
පුස්තකාලයෙන් පිටවන විට එම මලු රැගෙන යති. අන්න මෙන්න පුස්තකාලයක රාක්කයක් තියෙනවා නේද? ඔන්න පුස්තකාලේ රාක්‍ය මතක තියාගන්න. ඒ පුස්තකාලයට බඩු බාහිර ආදී ගෙනියන්න දෙන්නේ නැහනේ. එතකොට මේ ප්‍රධාන මතකයක් පුතේ හරියට පුස්තකාලයක රාක්කය වගේ. මේකේ තියෙනවා පුස්තකාලයේ తాවකාලිකව පුස්තකාලයක తాවකාලිකව පොත් මලු අසුරා තැබීමට භාවිතා කරන කුඩා කාමරය සහිත රාක්කයක් සලකමු. එතකොට මේ රාක්කය තමයි මේ ඕගලන්ට 1:11 රූපයෙන් පේන්නේ. එතකොට මෙහිදී පුස්තකාලය තුළට පැමිණෙන ළමයි తాවකාලිකව තමන්ගේ පොත්මලු රාක්කය තුළ අසුරා පුස්තකාලයෙන් පිටවන විට ඒ මලු රැගෙන යයි. එතකොට පුතේ ඕගොල්ලෝ පරිගණකයේ මොකක් හරි වැඩක් කරද්දී දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ මම ඕගොල්ලන්ට පෙන්නන්න ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ වගේ දෙයක් කරා කියලා මොන වගේ දෙයක්ද බලා ගන්න. මෙන්න මේ ඩෙස්ක්ටොප් එකේ new folder කියන එක මම ඇදගෙන ඇවිල්ලා මේකට අපි කියනවා drag කරගෙන එනවා කියලා. හරිද? ඇදගෙන එනවා. drag කරගෙන ඇවිල්ලා මෙන්න මේ යටින්ම තියෙනවා. මෙන්න මේ new folder කියන එක මම ඇදගෙන ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකට තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පොඩි දේවල් මතක තබා ගන්නේ මෙන්න මේ RAM එක පරිගණකයේ තියෙන RAM එක ආධාරයෙන් තමයි මෙන්න මේ වගේ පොඩි දේවල් මතක තබා ගන්න. එතකොට පුතේ තවත් උදාහරණයක් මම කිව්වොත් ඕගොල්ලෝ MS Word කියන මෘදුකාංගය ඔස්සේ ලියුමක් ටයිප් කරනවා. එතකොට මේ ලියුම ටයිප් කර ඉද්දී ඒ ටයිප් වෙන දේවල් తాවකාලිකව මතක තියාගන්නෙත් මෙන්න මේ RAM එක හරහා. එතකොට අපි මේක ෆයිල් වලට ගිහිල්ලා සේව් කරොත් එහෙම මොකද වෙන්නේ? මේක සේව් වෙනවා අපේ ප්‍රධාන ගබඩාවේ. මම මේ කියන ඒවා ගැන හොඳින් අවධානයෙන් අහුම්කම් දෙන්න. ෆයිල් ගිහිල්ලා සේව් කරොත් එහෙම මේවා ගබඩා වෙනවා අපේ ප්‍රධාන ගබඩාවේ. ප්‍රධාන ගබඩාව කියන්නේ කොහෙද? hard disk එකේ. අන්න. එතකොට මේ hard disk එකට සේව් වෙන තාක් කල් හරිද? මේ hard disk එකට සේව් වෙන තාක් කල් මෙන්න මේ අපි කොටන ලියුම නේ අපි දාඩිය දාගෙනනේ හති දාගෙන කොටන ලියුම తాවකාලිකව මතක තියාගන්නට උපයෝගී වෙනවා පුතේ මෙන්න මේ RAM එක කියන උපාංගය ගැන. එතකොට අපි තව ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. තරුදු ලක්ෂාන් ඊළඟ ඡේදය. තරුදු ලක්ෂාන් ඉන්නවද? ඉන්නවා සර්. ඡේදයේ දෙවන ඡේදය කියවන්න පුතේ. මේට තරමක් දුරට සමාන ආකාරයට පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ දත්ත හා උපදෙස් තාවකාලිකව තැන්පත් කරගනු ලබන්නේ ප්‍රධාන මතකය මේන් මෙමරි තුළය. තවද පොත් මළු අසුරා තබන රාක්කයේ ප්‍රමාණය විශාල වන විට ඇසිරිය හැකි මළු ප්‍රමාණය වැඩි වන්නාසේම ප්‍රධාන මතකයේ ධාරිතාව වැඩි වන විට තැන්පත් කළ හැකි දත්ත හා උපදෙස් ප්‍රමාණයද වැඩි වේ. එබැවින් පරිගණකයේ ප්‍රධාන මතකයේ ධාරිතාව වැඩිවීම වඩා යෝග්‍ය වේ. අන්න. මෙතනදී කියන්න පුතේ සාමාන්‍යයෙන් අපි ඉස්සල්ලා අපි හොඳම උදාහරණයක් ගත්තා. ඔයගොල්ලන් ගච්ඡ පොතේ මේක දීලා තියෙනවා. පුස්තකාලයක తాවකාලිකව පොත් මලු කියන්නේ ඔයගොල්ලන්ගේ ස්කූල් බෑග්. මෙන්න මේ ස්කූල් බෑග් අසුරා තබන රාක්කයක් අපි මේ උදාහරණයට ගමු. එතකොට මෙන්න මේ රාක්කය එහෙම නැත්නම් මෙන්න මේ රාක්කය ලොකු වෙන්න අපිට මේකේ ගබඩා කරලා තියාගන්න පුළුවන් පොත් මලු ප්‍රමාණය ඊටාම විශාලයි. නේද? එතකොට මේ රාක්කය ඊටා කුඩා එකක් නම් නේ පන්තික ළමයි 40ක් ඉන්නවා නම් රාක්ක තියෙන දෙකයි. එක රාක්කයකට 20 ගන්න නේද? පොත් මලු ටික දාන්න වෙන්නේ කුඩු කරලා. එතකොට මේකේ රාක්කයේ ප්‍රමාණය අඩුයි. නමුත් මේකේ එච්චර ධාරිතාවක් නැහැ. කුඩායිනේ. හරි. ඔන්න දැන් ඉස්කෝලේ සල්ලි හම්බුණා ගහන ලොකු රාක්කයක්. ඔන්න පොත් මලු එකපාර 500ක් විතර ස්ටෝර් කරලා තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කබඩා කරලා තියා ගන්න පුළුවන්. නේ?
අන්න එතකොට අපිට වැඩිත් එක්ක. එතකොට මම මේකද කියන්න උත්සාහ කරන්න පුතේ මෙන්න මේ රාක්කයේ ප්‍රමාණය වැඩි වෙනකොට ඇසිරිය හැකි මලු ප්‍රමාණය වැඩි වන්නාseම පරිගණකයේ ප්‍රධාන මතකයේ ධාරිතාවය වැඩි වෙනකොට අපිට අපගේ වැඩක් ඊටම කාර්යක්ෂමව ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්. හරි. අපි මේකට එමු. හොඳට බලන් ඉන්න මේ මම මේ කරන දෙක. දැන් අපගේ පරිගණකයේ සාමාන්‍යයෙන් පරිගණකයට RAM 3ක් 4ක් වගේ ගහන්න පුළුවන්. මම ඔයගලන්ට මදර්බෝඩ් එකක් ආධාරයේ මදර්බෝඩ් එකේ RAM සවි වෙන තැන නැවත මතක් කරලා දෙන්නම්. එතකොට ඕගොල්ලෝ හිතන්න අපි පරිගණකයේ භාවිතා කරලා Windows කිහිපයක් එකපාර ඕපන් කරනවා. Windows කිහිපයක් කියන්නේ මොකක්ද? ජනෙල්ද? නේද? ජනෙල් Windows කියන්නේ ජනෙලනේ නෑ. පරිගණකයේ Windows කියන්නේ වෙන එකක්. අපි කවුළු එකපාර 5ක් 6ක් විවෘත කරගන්නවා. එතකොට උදාහරණයක් විදිහට Microsoft Word එකක් ඕපන් කරගන්නවා. එතකොට ඒකත් පොඩි window එකක්. ඒ වගේම PowerPoint එකකුත් ඕපන් කරගන්නවා. ඒ අසෙන් Excel එකකුත් ඕපන් කරගන්නවා. එතකොට 3යි. ඔන්න ඒ අසෙන් අපිට කම්මැලි සින්දුවකුත් අහනවා ඔය අසෙන් 4යි. බෑ අන්තර්ජාලය ඔස්සේ තව chat එකකුත් සෙට් වෙලා එනවා. අපේ පරණ යාළුවෙක් chat එකකුත් සෙට් වෙනවා. එතකොට 5යි. කවුළු වර්ග 5යි. එතකොට පරිගණකයේ ඉතා විශාල වැඩ කොටසක් කරනවා. Microsoft Word open වෙලා, Excel open වෙලා, PowerPoint open වෙලා, ඒ අස්සෙන් සින්දුවකුත් play වෙනවා. ඒ අස්සෙන් මෙන්න මේ අන්තර්ජාලය ඔස්සේ යාළුවෙක් chat එකටත් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ සියලුම දේවල් මෙන්න මේ RAM එකේ තමයි පුතේ ගබඩා වෙලා තියෙන්නේ. මේ RAM එකේ තමයි ගබඩා වෙලා තියෙන්නේ. එතකොට මේ Windows ප්‍රමාණය එහෙම නැත්නම් මෙන්න මේ කවුළු ප්‍රමාණය වැඩි වෙන්න RAM එකට මේක දරා ගන්න අමාරුයි. මොකද RAM එක එකයිනේ තියෙන්නේ. සමහරක් විට මේක 1GB එකක් හරි 2GB එකක් හරි වෙන්න පුළුවන්. දැන් ඔන්න මතක් වෙන්න ඕනේ මොකද්ද 1GB 2GB කියද? සර් අපිට කියන්නවනේ අර this PC හරි my computer හරි right click කරලා ඔන්න ඔය properties ගියාට පස්සේ නේද? properties වල ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් processor එකේ speed එක ඒ වගේම RAM එකේ speed එක ඔන්න ඔයගේ කරුණු කාරණා ටිකක් බලා ගන්න පුළුවන් කියලා කිව්වනේ. ඔන්න ඕක දැන් මතක් වෙන්න ඕන. හරි. එතකොට දැන් ඔන්න Windows එහෙම නැත්නම් කවුළු 5ක් 6ක් විවෘත වෙලා මේ හරි වැඩ කරගන්න අමාරුයි CPU එකට CPU එක වැඩ දෙනවා මේකට දැන් ට්‍රාන්ස්ෆර් කරන්නත් හරි අමාරුයි. ඔන්න දැන් පරිගණකයේ පරිශීලනය කරනාට තේරෙනවා ඔන්න මේක හරියන්නේ නැහැ පරිගණකයේ ස්ලෝ වෙලා ගහන්න ඕනේ තව RAM එකක්. ඔන්න කඩේට දුවලා ගිහිල්ලා ගහනවා RAM එකක්. සා නියමයි. RAM 2යි. නේ කලින් 2GB නම් දැන් තිබ්බේ කීයද 4GB දැන්. නියමයි. ඔන්න වැඩ වැඩියෙන් කරගන්නට පුළුවන්. පරිගණකයත් hina වෙලා ඒ පරිගණකයේ වැඩ කරන පරිශීලකයාත් hina වෙලා ඉන්නේ. ඇයි? ඊටාම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරගන්න වැඩ කටයුතු කරගෙන යන්නට පුළුවන්. ඇයි? RAM දෙකක් තියෙනවා ධාරිතාවය වැඩි නේද? අපිට ඕන මේ සියලුම දේවල් ගබඩා කරගෙන අපිට තව ඕනනම් හොඳ වීඩියෝ ගේම් එකකුත් එහෙ නැත්නම් කම්පියුටර් ගේම් එකකුත් ප්ලේ කරන්න අවස්ථාවක් දැන් තියෙනවා. ඇයි ඒ? RAM එකේ ධාරිතාවය වැඩි 4GB වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ hard disk එක RAM එක සහ CPU කියන කොටස් වල සම්බන්ධතාවය ඔන්න ඔය විදිහට අපිට පැහැදිලි කරන්නට පුළුවන්. එතකොට අපි යම්කිසි කාර්යයක් කරනවාද අන්නේ යම්කිසි කාර්යය తాවකාලිකව මතක තබා ගන්නේ මෙන්න මේ RAM කියන කොටසින්. එතකොට මෙන්න මේ RAM කියන කොටස එනතම මෙන්න මේ RAM කියන දේ එහෙම නැත්නම් මේ RAM කියන සංකල්පය වැඩි වෙන්න එහෙම නැත්නම් මේ RAM ධාරිතාවය වැඩි වෙන්න අපිට පරිගණකයෙන් කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණයත් වැඩි පරිගණකය හරිම කාර්යක්ෂමයි. RAM එකේ ධාරිතාවය වැඩි වෙන්න පරිගණකය ඉතාමත් කාර්යක්ෂමයි. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන පුතේ පරිගණකයක් මිලදී ගැනීමේදී මෙන්න මේ RAM කියන කාරණාව ගැන.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔගොල්ලෝ පරිගණකයක් මිලදී ගන්නටනේ මේ ඉගෙන ගන්න. එතකොට පරිගණකයක් මිලදී ගැනීමේදී පුතේ අපි බලන්න ඕනේ අපේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒකට මේ පාඩම හදලා තියෙන්නේ. ඒ හරියටම අවශ්‍යතාවය දැනගන්න. දැන් ඔන්න උදාහරණයක් විදිහට තරුදු ලක්ෂාන් ගමු. තරුදු ලක්ෂාන්ට ඕනේ කම්පියුටර් ගේම්ස්ම ගහන්න. වෙන කිසි දෙයක් ඕනේ නැහැ. එයාට ඕනේ කම්පියුටර් ගේම්ස්ම ගහන්නෙත් ලොකු ගේම් ගහන්න නේ. ඔන්න ෆ්ලයිට් සිමියුලේටර් ගියයි නේද? need for speed කියයි ඔන්න වගේ ලොකු ගේම් ගහන්නේ. එතකොට RAM ධාරිතාවත් සාමාන්‍යයෙන් 8GB වගේ ලොකු RAM ධාරිතාවක් ඉල්ලනවා එන්නේ ගේම්ස් වල. එතකොට පරිගණකයේ භාවිතා කරන පුද්ගලයා තරඳු ලක්ෂාන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය මොකද්ද? පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. එතකොට එයාට මෙන්න මේ 2GB එකක් අරගෙන වැඩක් නැහැ. මොකටද 2GB එක? 2GB එක කරන් ගේම් ගහන්න පුළුවන්ද? ඒ මොනසට ගේම් ගහන්න. එතකොට මේ පරිගණකයක් මිලදී ගනිද්දි මේ RAM එක ගැන ඉතාම වැදගත් වෙන්න ඕනේ. එතකොට පරිගණකයේ මිලට ගන්න විතරක් නෙමෙයි, ඒ පරිගණකයේ භාවිතා කරන්නේ කුමටද කියන කාරණාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔන්න ඉතින් අපේ කවුද ගන්නේ උදාහරණයකට අපි ගමු දැන් ඔය මෙතුගේ වගම ඔන්න දැන් මෙතුගේ අනේ හරි මහින්සක ළමයා දැන් ඉතින් මෙයාට ඕනේ මොකක් කරන්නද මෙයාට ඕනේ නිවසට වෙලාමයි දැන් ඉන්නේ ඉස්කෝලේ යන්න විදිහක් නැහැ නේද මෙයාට ඕනේ පරිගණකයක් ඔස්සේ zoom වැඩ කටයුතු ටික කරගන්නයි එතකොට සර් එදිනෙදා එවනවා වැඩ කටයුතු ඉස්කෝලේත් එවනවා වැඩ කටයුතු මෙන්න මේ ටික කරගන්න තිබ්බනම් ඇති මෙයාට වෙන කිසි දෙයක් ඕනේ ඔය ඔන්ලයින් ක්ලාස් එකකට සහභාගී වෙලා ඒ ක්ලාස් එකෙන් දෙන වැඩ කටයුතු කරගන්න තිබ්බනම් ඇති අන්න මේ දුවට ඕනේ 2GB එකක් වගේ පොඩි RAM ධාරිතාවයක් තියෙන පරිගණකයක් තිබ්බනම් හොඳටම ඇති එතකොට මෙන්න මේ කාරණාව ගැන එහෙම නැත්නම් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන අපි මේ කතා කරන්නේ එතකොට මේ සැලකිලිමත් විය යුතු කරුණු ගැන කතා කරද්දී මේ RAM කියන කොටස ඉතාමත් වැදගත් වෙනවා ඕගොල්ලෝ මේ පරිගණකය භාවිතා කරන්නේ කුමක් සඳහාද කියන කාරණාවත් එක්ක ගලපද්දී එතකොට අපිට පොඩි කාර්යයක් කරගන්න නේ මේ මෙතුකට ඕනේ ඔන්ලයින් ක්ලාස් වලට ගිහිල්ලා අනේ සර් දෙන ටික ලියලා ගෙදර ටික කරලා ඒ ටික කරගන්න විතරයි. එතකොට ඒ ළමයි අපේ මෙතු විදුවට 2GB වගේ RAM එකක් තිබ්බනම් හොඳටම ඇති. ඔන්න ඔය වගේ එක එක පරිශීලකයාගෙන් පරිශීලකයාට පුතේ මෙන්න මේ RAM ධාරිතාවය කියන එක බලපානවා. හරි. අපි යනවා දැන් ආය අච්චුවතට. හරි ඊට පස්සේ ඔන්න පොත්මලු අසුරා තබන රාක්කයක් සහ RAM එකක් එහෙම නැත්නම් random access memory එකක් ඕගොල්ලන්ගේ අච්චුපතෙන් ඕගොල්ලන්ට පෙන්නලා දීලා තියෙනවා. එතකොට RAM කියන පුතේ random access memory ප්‍රධාන මතකයේ ලෙස ක්‍රියාත්මක කරනවා කියලා මේකේ හැඳින්වීමක් දාලා තියෙනවා. ඔන්න වැදගත්. අපි මේ වැදගත් කාරණාව කියන්න දෙනවා අපේ කාටද තිලෝකා කවිශානට. මේ වැදගත් කියන කාරණාව කියවන්න බලන්න පුතේ. ප්‍රධාන මතකයේ ධාරිකා මෙගාබයිට් MB හෝ ගිගාබයිට් GB යන ඒකක වලින් දක්වනු ලැබේ. ප්‍රධාන මතකයේ ධාරිතාවය නේ. දැන් ඔය කොකාකෝලා නේ ලීටර් 2 එකක් කියලා දැන් කියන්නේ. ඒක දැන් ජම්බෝ වෙලා නේ. ජම්බෝ කොකාකෝලා බෝතල් තියෙන්නේ. ඉස්සර ලීටර් 1.5 නේ තිබ්බේ දැන් 2 වෙලා. නේ? එතකොට මෙන්න මේ වගේ ධාරිතාවය නේද? ඒ කොකාකෝලා වලනේ ධාරිතාවයේ ලීටර් වලින්මයි ඉන්නේ. දැන් මේ ප්‍රධාන මතකයේ ධාරිතාවමයි ඉන්නේ මොන වලින්ද? මෙගාබයිට් සහ ගිගාබයිට් යන ඒකක වලින්. එහෙම නැත්නම් MB සහ GB යන ඒකක වලින්. එතකොට පැහැදිලිවම දාලා තියෙනවා පුතේ මෙගාබයිට් 1024ක් සමානයි ගිගාබයිට් 1යි කියලා. හරි. එතකොට ඔන්න වගේ ප්‍රධාන මතකයේ ධාරිතාවමයි ඉන්නේ MB සහ GB යන ඒකක වලින්. හරි. නිබන්ධනය ගන්න නිබන්ධනය පෙරලා ගන්න ඕගොල්ලන්ගේ පස්වන පිටුව.
නිබන්ධනය පෙරලා ගන්න. නිබන්ධනය පෙරලා ගන්න ඕගොල්ලන්ගේ පස්සන පිටුව ඔන්න මයි ස්ක්‍රීන් එකටත් දුන්නා. මේ පස්සන පිටුවේ තියෙන අපතේ සසම්භාවී ප්‍රවේශ මතකය. එහෙම නැත්නම් random access memory ගැන පොඩි වචන ස්වල්පයක් ඕගොල්ලන්ට ලියා ගන්නට දෙන්න. හරි. දැන් අපි චුට්ටක් ලියා ගමු. කට්ටියටම හම්බුණාද පස්වෙනි පිටුවේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකය? ළමයි? ඔව් සර්. හරි. එක්කෙනාටද හම්බුනේ අනිත් කට්ටියට හම්බුනේ නැද්ද? හම්බුණා සර්. පහන් දීරන්නේ හම්බුණාද? පහන් දීරන්නේ හම්බුණාද මෙතුගේ? ඔව් සර්. හම්බුණා හරි. සර්. රයිට්. එහෙනම් අපි චුට්ටක් ලියා ගමු. සසම්භාවී ප්‍රවේශ මතකයේ යනු කියලා දාලා තියෙනවා. සසම්භාවී ප්‍රවේශ මතකයේ යනු ලියා ගන්න පුතේ සසම්භාවී ප්‍රවේශ මතකයේ යනු. ඕක වෙන පාට පෑනකින් ලිව්වනම් හොඳයි නේද? මට හිතෙනවා වෙන පාට පෑනකින් ලියන්න කියලා. ඕගොල්ලන්ගේ එක එක පෑන් තියෙන්නේ. එක එක පෑන් જાති තියෙන අනේ එක එක පෑන් જાතියක් අරන් ලියමු බලන්න. සසම්භාවී ප්‍රවේශ මතකයේ යනු වෙන පාට පෑනකින් ලියන්න. දත්ත ගබඩා කිරීම සසම්භාවී ප්‍රවේශ මතකය යනු දත්ත ගබඩා කිරීම ක්‍රමලේඛන සහ ක්‍රමලේඛන ප්‍රතිඵලය ගබඩා කිරීම ක්‍රමලේඛන සහ ක්‍රමලේඛන ප්‍රතිඵලය ගබඩා කිරීම ක්‍රමලේඛන සහ ක්‍රමලේඛන ප්‍රතිඵලය ගබඩා කිරීම සඳහා මධ්‍ය සැකසුම් ඒකකයේ ඇති මධ්‍ය සැකසුම් ඒකකයේ ඇති අභ්‍යන්තර මතකය වේ. මධ්‍ය සැකසුම් ඒකකයේ ඇති අභ්‍යන්තර මතකය වේ. අභ්‍යන්තර මතකය වේ. පෑන මාරු කරන්න දැන්. අභ්‍යන්තර මතකය වේ. පෑන මාරු කරන්න. යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින තෙක් යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින තෙක් යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින තෙක් කියවීම ලිවීම කියවීම හරස්සිරක් ලිවීම යන්ත්‍රයේ ක්‍රියාත්මකව පවතින තෙක් කියවීම ලිවීම දත්ත කියවීම ලිවීම දත්ත ගබඩා කරන මතකය වේ. දත්ත ගබඩා කරන මතකය වේ. යන්ත්‍රය අක්‍රිය වූ වහාම යන්ත්‍ර අක්‍රිය වූ වහාම දත්ත මකා දමයි. අයියෝ. යන්ත්‍රය අක්‍රිය වූ වහාම දත්ත මකා දමයි.
මේක තමයි පුතේ මේ RAM එකේ තියෙන විශේෂත්වය. යන්ත්‍රයේ ක්‍රියාත්මකව පවතින තෙක් විතරයි දත්ත කිවීම, ලිවීම සහ ගබඩා කිරීම යන දේවල් සිද්ධ වෙන්නේ. නමුත් යන්ත්‍රය අක්‍රිය වුණාම මේ සීලුම දේවල් මෙයාට කරන්න බෑ. කියවීම කරන්න බෑ, ලිවීම කරන්න බෑ, ඒ වගේම ගබඩා කිරීම කරන දේ කරන්න බෑ. මේ සියලුම දේවල් මකලා අයින් කරලා දානවා. හරි. ලියාගෙන ඉවරනම් ළමයි කියන්න මේ යට තියෙන එක ලියන්න එපා. ඒක මං හිතන්නේ මම ලියලා තියෙන්නේ. ලියලා ඉවරයි සර්. හරි අනිත් කට්ටිය ලියලා ඉවරයි සර්. ඉවරයි සර්. අනෝස් ලියලා ඉවරයි සර්. පහන්දි ලියලා ඉවරයි සර්. හරි. දැන් ඔය පාඩමෙන්ම ලියා ගන්න. පරිගණකය තුල වෙනම ලියාගත්තත් ඒකටම වෙනම ඡේදයක් වගේ ලියාගත්තත් කමක් නැහැ. පරිගණකය තුල යටින් යටට ලියා ගන්න එක RAM මෙන්න මේ බෝඩ් එකේ දාලා තියෙනවා RAM. ඒකේ තේරුම ලියා ගන්න random access memory. පරිගණකය තුල එක RAM. දෙක ROM. කාටද කියන්න බලන්න ROM කියන එකේ තේරුම? මේකට අපි read only memory. අන්න read only memory. මේ දෙක ලියා ගන්න. RAM random access memory ROM read only memory. ලියාගෙන අහවරයි නම් කියන්න. ඉවරයි. හරි. යනුවෙන් මතක වර්ග දෙකක් ඇත. යනුවෙන් මතක වර්ග දෙකක් පවතී කියලා දැම්මත් කමක් නැහැ. ඇත කියලා දැම්මත් හොඳයි. යනුවෙන් මතක වර්ග දෙකක් පවතී. හරි. RAM කියන එකේ තේරුම මොකක්ද ළමයි? random access memory. අනේ පස්සෙද මේ විතරක් නෙමෙයි යන්නේ. කට්ටියම කියන්න. RAM කියන එකේ තේරුම මොකද්ද? කට්ටියම mic on කරන්න. Random access memory. ROM කියන එකේ තේරුම මොකද්ද? Read only memory. එතකොට හරි mic off කරගන්න. එතකොට මෙන්න මේ ආදී වශයෙන් RAM සහ ROM කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
මේ RAM එක කියන්නේ මොකද්ද සහ ROM එක කියන්නේ මොකද්ද? මාර ප්‍රශ්නේ. නේද? RAM එකකුත් තියෙනවා ROM එකකුත් තියෙනවා. මතක දෙකක් තියෙනවා. නමුත් ප්‍රධාන මතකය තමයි මේ RAM කියන එක. right. ගන්න ඕගලන්ගේ සටහන් පොත. සටහන් පොතේ මාතෘකාවක් ලියා ගන්න පොතේ RAM සහ ROM අතර වෙනස. සටහන් පොතේ අද දිනේ දාගන්න 2021 මාර්තු 5 සටහන් පොතක් කියලා එකක් තියෙනව නේද ඕගලන්ට? නැද්ද? අනේ සටහන් පොතේ අද දිනේ දාගන්න පොතේ 2021 3 මාසේ 5 දාගන්න වෙන පාඩ පෑනකින් RAM සහ ROM අතර වෙනස. RAM සහ ROM අතර වෙනස. RAM සර් ඔව් සර් ගිය සතියේ සර් මොන හැලි ලියන්න දුන්නාද සර්? ගිය සතියේ නම් ලියන්න දුන්නා. අය මේ වීඩියෝ එක මම එව්ව නේද? වීඩියෝ එක හම්බුනේ නැද්ද අනෝස්? ආ සර් මම බලන්නම් සර්. හරි RAM බලන්නකෝ පුතේ. හරි. හරි. දැන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ උතේ මේ RAM සහ ROM අතර වෙනස. හරි. දැන් ඔයගොල්ලෝ RAM කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් මම කියන්නේ පුතේ ROM කියලා එකක් තියෙනවා. මේ ROM කියන එක ගැන තමයි ඔයගලන්ට මම කියන්න යන්නේ. හරි. පරිගණකය ගත්තාම පරිගණකයේ RAM සහ ROM කියලා දෙකක් තියෙනවා. එතකොට මේ පරිගණකයේ తాවකාලිකව මතක කබඩාවක් ලෙස මේ RAM කියන උපාංගය අපිට භාවිතා කරන්නට පුළුවන්. ඒකේ තේරුම තමයි random access memory. එතකොට මේ RAM කියන එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් SRAM සහ DRAM කියලා කොටස් දෙකක්. එතකොට මේ RAM කියන්නේ පුතේ ඔයගොල්ලෝ පරිගණක විද්‍යාව හදාරනවා නම් RAM කියන්නේ වෙනම කොටසක්. හරිද? එතකොට මම මේ RAM කියන්නේ වැඩි දුර කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් 9 ශ්‍රේණියේ මේවා කතා කරන්නට නැහැ. නමුත් ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස තමයි මේ දේවල් මම ඔයගොල්ලන්ට කියන්නේ. හරි. එතකොට SD සහ DRAM කියලා ಜಾති දෙකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා. එතකොට ROM එක ගත්තොත් ROM එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. පරිගණකයට විදුලිය සම්බන්ධ කරයින් පස්සේ අපි මේක power on off button එක කියලා එකක් තියෙනවානේ පරිගණකේ. මෙන්න මේ power on off button එක එව්වට පස්සේ තමයි පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පරිගණකය ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත සහ උපදේශ රඳවලා තබාගෙන තියෙන්නේ මෙන්න මේ ROM එක තුල. හරිද? මෙන්න මේ ROM එක තුල තමයි පුතේ පරිගණකයේ අපි දැන් අපි පරිගණකයට විදුලිය සම්බන්ධ කරලා power on off button එක ඔබනනේ ටික් ගාලා නේද? එතකොට මේ එබුවට පස්සේ පරිගණකය නේද? පරිගණකය on වෙන්න. එහෙම නැත්නම් පරිගණකයේ load වීමට. එහෙම නැත්නම් ඒකට අපි කියනවා boot වෙන්න කියලා. හොඳම වචනේ boot up කියන එක. එතකොට පරිගණකයේ boot වීම සඳහා අවශ්‍ය දත්ත සහ උපදේශ ගබඩා කරලා තියන්නේ. මේ දත්ත උපදේශ తాවකාලිකව නෙවෙයි පුතේ ස්ථිරව. ROM එක පාවිච්චි කරන්නේ ඒකට. එතකොට දත්ත හා උපදේශ ස්ථිර වශයෙන්ම ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ ROM එක කියන උපාංගය. එතකොට මම ඔයගලන්ට කිව්වේ මෙන්න මේ දේ ROM එක කියලා කියන්නේ පරිගණකයට විදුලිය සම්බන්ධ කරපු විට පරිගණකය boot වීම සඳහා අවශ්‍ය දත්ත සහ උපදේශ ගබඩා කරලා තියාගන්නේ මෙන්න මේ ROM කියන උපාංගයෙන්. එතකොට
මෙන්න මේ ROM කියන උපාංගයට අපිට ඕන විදිහට පුතේ දත්ත කැවීම එහෙම නැත්නම් දත්ත ලිවීම සහ කියවීම කරන්නට බෑ. අපිට ඕන විදිහට කරන්නට බෑ. මේ පරිගණකයට වැඩසටහන් කරලා තියෙනවා. මේ පරිගණකයේ වැඩසටහන් කරලා තියෙන විදිහට තමයි මෙන්න මෙයා මේක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ RAM කියන කොටසෙන් අපිට ඕන විදිහට අපි කැමති විදිහට දත්ත ලියන්න පුළුවන්, දත්ත ඉරේස් මකන්න පුළුවන්. මෙන්න මේ සියලුම දේවල් අපිට ඕනෑම වෙලාවක මෙන්න මේ RAM කියන කොටසෙන් අපිට දත්ත ඕන වෙලාවට දත්ත කියවන්නත්, ඒ වගේම දත්ත ලියන්නත්, ඒ වගේම දත්ත ඉවත් කරන්නත් මේ RAM කියන කොටසෙන් අපිට කරගන්නට පුළුවන්. නමුත් මේ ROM කියන කොටසට පුතේ අපිට දත්ත ලියන්න, අපිට ඕන විදිහට දත්ත කියවන්න, අපිට ඕන වෙලාවක දත්ත මකන්න, ඒ වගේ දේවල් කරන්නට බෑ. එතකොට මේකෙන් නමින්ම කියලා තියෙනවා කියවීම සඳහා පමණයි කියලා නේ. කියවීම සඳහා පමණයි නෙමෙයි, read only memory. මේ මතකය කියවීම සඳහා කියලා තියෙනවා. එතකොට මේ කියවීම සඳහා තියෙන මතකය තමයි ROM කියලා කියන්නේ. එතකොට ROM එකේ තියෙන්නේ පරිගණකය බූට් වීම සඳහා. එනතම් පරිගණකය ඔන් වීම සඳහා අවශ්‍ය, පණ ගැන්වීම සඳහා අවශ්‍ය වැඩසටහන් ගබඩා කරලා තියෙන ස්ථානය තමයි මෙන්න මේ ROM කියන කොටාසය. එතකොට පුතේ අපිට මෙන්න මේ වගේ එක වෙනස්කම් කිහිපයක් තියෙනවා. අපි එකින් එක ලියාගමු දැන්. ඕගොල්ලන්ට හැබැයි මේකට මම ප්‍රසන්ටේෂන් එකක් හදලා නැහැ. ඕගොල්ලන්ට මම කියවද්දි තමයි ලියා ගන්නට වෙන්නේ. ඒක නිසා මම බොහොම හිමින් කියවන්නම්. එතකොට දුවලා පුතාලාට පුළුවන් මේක හරියට ඕගොල්ලන්ගේ පොත්වල සටහන් කරගන්න. අපි මෙහෙම දෙයක් අපි කරනවා. දැන් ඕගොල්ලෝ පොත දෙකට බෙදා බෙදාගෙන එක පැත්තක දාගන්න RAM කියලා, අනිත් පැත්තේ දාගන්න ROM කියලා. එතකොට අපි මේ සඳහා පෑන් දෙකක් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට RAM කියන එකේ ලක්ෂණ ලියන්නේ නිල් පාට පෑනේ, ROM කියන එකේ විස්තර ටික ලියන්නේ කළු පාට පෑනේ. මම උදාහරණයක් කිව්වේ අන්න ඒ වගේ පෑන් දෙකක් භාවිතා කරන්න. මොකද ඕගොල්ලන්ට පාඩම් කිරීමේ පහසුව සඳහා තමයි මේ සීලුම ක්‍රියාකාරකම කරන්නේ. එතකොට මේ දේවල් ඕගොල්ලන්ගේ ඔළුවට යන්නට ඕනේ. ඒක නිසා RAM කියන එක වෙන පාට පෑනකිනුත්, ROM කියන කොටස වෙන පාට පෑනකිනුත් ලියා ගන්න පුළුවන් වෙන විදිහට ඕගොල්ලන්ගේ පොත දෙකට බෙදා ගන්න. හරි. අනොස් බේති දින ගියාද? ඇනොස් මොකද සර්? වැක්සින් එක විදින්න මොකද්ද? ගියාද? වැක්සින් එක විඳ ගන්න ගියාද? කොවිෂීල්ඩ් එන්න නැත විඳ ගන්න ගියාද? නැහැ. ඇයි ගියේ නැත්තේ? යන්න බෑ. 30ට වැඩි වෙන්න ඕන නේ. හරි. ලියාගෙන ඉවරද ළමයි? RAM සහ ROM. අපි දැන් මේ RAM සහ ROM අතර වෙනස ලියා ගන්නට යන්නේ. ලිව්වද ළමයි? ඔව් සර්. හරි. RAM කියන කොටසේ අනේ පුතේ පාටවල් දෙකකින් ලියන්න. RAM කියන මම නැවත කියනවා RAM කියන ඒවා වෙන පාට පෑනකිනුත් නේ RAM 1 2 3 වෙනස්කම් ටික මම මාරුවෙන් මාරුවට කියන්නේ. එතකොට ඕගොල්ලන්ට පෑන මාරු කර කර ලියන්න වෙන්නේ. ඒක නිසා RAM කියන කොටස ඒවා වෙන පාට පෑනකිනුත්, ROM කියන කොටස ඒවා වෙන පාට පෑනකිනුත් ලියන්න. එතකොට ලස්සනයි පොත. හරි. RAM කියන කොටසේ උඩින්ම ලියා ගන්න. ඒකේ තේරුම random access memory එක. ඒක තමයි පළවෙනි වෙනස. RAM කියන්නේ එක කියලා දාලා RAM කියන කොටස ලියා ගන්න random access memory. ROM කියන පැත්ත ලියා ගන්න read only memory.
පෑන් මාරු කර කර ලියන්න ROM කියන පැත්තේ වෙන පාට පෑනෙන් ලියා ගන්න read only memory. පුතේ ලියාගෙන ඉවරයි නම් ඉවරයි කියලා කියන්න මොකද මේ මට පේන්නේ නැහැනේ ඕගොල්ලන්ගනේ මම ඉන්නේ කොහෙද ඔව් මම සීදුවේ ඉන්නේ ඒ නිසා සීදුවේ ඉඳන් මිනුවන්ගොඩ වෙන ප්‍රදේශයේ දේවල් නිරීක්ෂණය කරන්න හරි අමාරුයි ඒ නිසා ලියලා ඉවරයි නම් මාව දැනුවත් කරන්න මොකද ප්‍රසන්ටේෂන් එකක් නැහැ මේකට මම කියවනකොට තමයි ඔයාලට මේක ලියන්නට වෙන්නේ RAM කියන්නේ තරුණ ලක්ෂණ ලියාගෙන ඉවරද read only random access memory ROM කියන්නේ read only memory පහන්දි හරිද හරි සර්. හරි අංක 2 RAM කියන කොටසට අදාළව කියන්නේ අංක 2 අංක 2 RAM කියන පැත්ත ලියා ගන්න අංක 2 දත්ත ගබඩා කරන ක්‍රමයක් වන අතර දත්ත ගබඩා කරන ක්‍රමයක් වන අතර දත්ත ගබඩා කරන ක්‍රමයක් වන අතර ඕනෑම වෙලාවක දත්ත ලිවීම සහ කියවීම සිදු කළ හැක දත්ත කියවීම සහ ලිවීම සිදු කළ හැක හරිය හරිද හරි සර්. ROM කියන පැත්ත ලියා ගන්න මෙන්න මෙහෙම ROM කියන අනේ සර් ඒක අපව පාරක් කියන්නකෝ. අනේ ආපහු පාරක් කියන්න කවුද ලියාගත්තේ මෙතුකි ලියාගත්තන ආපහු පාරක් කියන්න මම මොකද මේක මේ ඉංග්‍රීසියට පරිවර්තනය ඉංග්‍රීසියෙන් තියෙන එක සිංහලෙන් හරෝ කියන්නේ කෙටි කරලා ඒක නිසා මට ඒක නැවත කියන්න අමාරුයි මෙතුකි පුතේ ආය පුළුවන් නම් කියන්න RAM කියලා කොටසේ මොකද්ද ලියාගත්තේ දත්ත ගබඩා කිරීමේ ක්‍රමයක් වන අතර ඕනෑම වෙලාවක දත්ත ලිවීම සහ කියවීම සිදු කළ හැක. අන්න ඕනෑම වෙලාවක දත්ත ලිවීම සහ කියවීම සිදු කළ හැක. හරිද තරුණු ලක්ෂා? හරි සර්. හරි. හරි. දැන් පුතේ මම කියනකොටම ලියන්න උත්සාහ කරන්න හදිස්සියවත් ඕගලන්ට ලියා ගන්න බැරි වුණොත් ටක් ගාලා මාව දැනුවත් කරන්න. මොකද මාත් මේක ඕගලන්ට ඉංග්‍රීසි පරිවර්තනය කෙටි කරලා සිංහලෙන් තමයි කියවගෙන යන්නේ. හරි. ROM කියන කොටසේ ලියා ගන්න වෙන පාට පෑන එකේ ROM කියන කොටසේ ලියා ගන්න දත්ත ගබඩා කරන ක්‍රමයක් වන නමුත් දත්ත ගබඩා කරන ක්‍රමයක් වන නමුත් දත්ත ගබඩා කරන ක්‍රමයක් වන නමුත්
දත්ත ගබඩා කරන ක්‍රමයක් වන නමුත් ඕනෑම වෙලාවක ඕනෑම වෙලාවක ඕනෑම වෙලාවක ඕනෑම වෙලාවක දත්ත ලිවීම සහ කියවීම කළ නොහැක. ඕනෑම වෙලාවක දත්ත ලිවීම සහ කියවීම කළ නොහැක. මොකද ඒකේ නමින්ම දාලා තියෙනවා read only කියලා නේ. කියවීම සඳහා පමණයි. දත්ත ලිවීම සහ කියවීම කළ නොහැක. හරිද? හරි සර්. අනිත් කට්ටිය හරි සර්. හරි සර්. කවුද? පසිදු? හරි සර්. හරි. ඊළඟ එක තුන්වෙනි කාරණාව මම හිතන්නේ තුන්වෙනි කාරණාව RAM එක පැත්ත ලියා ගන්න තුන්වෙනි කාරණාව වෙන පාට පෑනකින් RAM එක පැත්තේ දත්ත తాවකාලිකව රඳවා ගනී. RAM එක පැත්ත ලියා ගන්න තුන්වෙනි කාරණාව දත්ත తాවකාලිකව රඳවා ගනී. හරි සර්. ඊළඟ එක දත්ත ඒ කියන්නේ ROM කියන එක පැත්තේ ලියා ගන්න ROM කියන එක පැත්තේ දත්ත ස්ථීරවම රඳවා තබා ගනී. දත්ත ස්ථීරවම රඳවා තබා ගනී. දත්ත ස්ථීරවම රඳවා තබා ගනී. හරිනම් කියන්න ලියලා ඉවර නම් කියන්න. හරි සර්. හරි සර්. පාන්දීරන්නේ හරිද? රෙස්මි ලියලා ඉවරද? ඔව් සර්. හරි. ඊළඟ කාරණාව RAM එක පැත්තේ වේගයෙන් වැඩසටහන් හැසිරවීමේ හැකියාව
හැකියාවන් වේගයෙන් වැඩසටහන් හැසිරවීමේ හැකියාව ඇති නිසා වේගයෙන් වැඩසටහන් කියවීමේ කියීමේ වේගයෙන් වැඩසටහන් හැසිරවීමේ හැකියාව වැඩි නිසා කාර්යක්ෂමව දත්ත ලිවීම සහ කියවීම කාර්යක්ෂමව දත්ත ලිවීම සහ කියවීම කළ හැක වේගයෙන් වැඩසටහන් හැසිරවීමේ හැකියාව ඇති නිසා කාර්යක්ෂමව දත්ත කියවීමේ හා ලිවීමේ හැකියාවක් ඇත. හරි සර්. හරි. තිලෝක කවිශාන লীලා ඉවරද පුතේ? ඔව් සර්. හරි. රොම් කියන පැත්තේ ලියා ගන්න. රොම් කියන පැත්තේ මෙහෙයුම් පද්ධතියකට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියකට අවශ්‍ය මෙහෙම ලියාගන්න මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කියලා සමාවෙන්න මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රොම් කියන පැත්ත ලියාගන්නේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත ගබඩා කර ඇත දත්ත ගබඩා කර ඇත මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත ගබඩා කර ඇත හරි සර්. පාසල ඉවරද ඔව් සර්. අනෝස් ඉවරද හරි සර්. හරි ඊළඟ කාරණාව රොම් එක පැත්තේ ලියා ගන්න පෑන මාරු කරලා රොම් එක පැත්තේ ලියන්න විදුලිය විසන්ධි වූ විට දත්ත මැකියයි අයියෝ නේද විදුලිය විසන්ධි වූ විට දත්ත මැකියයි නේද රොම් එකේද? රැම් එක පැත්තේ ලියා ගන්න පුතේ විදුලිය විසන්ධි වූ විට දත්ත මැකියයි රැම් එක පැත්තේ හරි සර්. හරි එහා පැත්තේ එහෙම නැත්නම් රොම් කියන පැත්තේ ලියා ගන්න මෙන්න මෙහෙම විදුලිය විසන්ධි වූ විට දත්ත මැකී යාමක් සිදු නොවේ විදුලිය විසන්ධි වූ විට දත්ත මැකී යාමක් සිදු නොවේ හරිද විදුලිය විසන්ධි වූ විට දත්ත මැකී යාමක් සිදු නොවේ තිලෝකා කවිශාන ලියලා ඉවරද හරි. ඔව් සර්. හරි ඊළඟ එක RAM කියන කොටස ලියා ගන්න RAM කියන කොටස ලියා ගන්න වේගයෙන් ක්‍රියා කරයි RAM කියන කොටස ලියා ගන්න වේගයෙන් ක්‍රියා කරයි වේගයෙන් ක්‍රියා කරයි
හරි. වේගයෙන් ක්‍රියා කරයි. හරිද ළමයි? හරි සර්. හරි සර්. හරි. හරි සර්. ROM එක පැත්තේ ලියා ගන්න. RAM එකට සාපේක්ෂව වේගය අඩුය. ROM එක පැත්තේ ලියා ගන්න. ROM කියලා දාගත්තේ. ROM එක පැත්තේ ලියා ගන්න. RAM එකට සාපේක්ෂව වේගය අඩුය. RAM එකට සාපේක්ෂව වේගය අඩුය. හරි සර්. හරි. අවසාන කාරණාව ලියා ගන්න. අවසාන කාරණාව ලියා ගන්න. RAM කියන කොටස ලියා ගන්න. RAM කියන කොටස ලියා ගන්න පුතේ. SRAM සහ DRAM වශයෙන් කොටස් දෙකකි. SRAM සහ DRAM වශයෙන් කොටස් දෙකක් පවතී. SRAM සහ DRAM යනුවෙන් කොටස් දෙකක් පවතී. MROM ගත්තාම ROM ගත්තාම RON තියෙන මල් වලනේ නේද? ROM ගත්තාම ROM කොටස් 4කට බෙදෙනවා. මම බෝඩ් එකේ දාන්නම් ඒ කොටස් 4. ඒකට පුතාලට ඒක බලලා ලියා ගන්නට පුළුවන්. SROM සහ DROM වශයෙන් කොටස් දෙකක් පවතී. සමාවෙන්න RAM කියන කොටස ලියා ගන්න. SRAM සහ DRAM වශයෙන් කොටස් දෙකක් පවතී. ROM කියන කොටස දාගන්න. MROM, PROM, EPROM සහ EEPROM වශයෙන් කොටස් 4ක් පවතී. එතකොට මේවා වශයෙන් ඔයගලන්ට වැඩිදුර කතා කරන්නට පුළුවන් වෙයි. ඔයගොල්ලෝ පරිගණක විද්‍යාවේදී උපාධියක් වගේ හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් නේද? මෙන්න මේ දේවල් ගැන ඔයගොල්ලෝට ගොඩක් දුරට හම්බෙයි. ඒකට පරිගණක ගැන ආසාවක් වගේ වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් ඔයගලන්ට නේද? උපාධිය ලැබීමේදී සමහර කෙනෙක් උපාධිය ගන්නකොට මෙන්න මේ දේවල් ගැන ඔයගලන්ට වැඩිදුර වශයෙන් සාකච්ඡා කරන්නට පුළුවන් වෙයි. හරි. RAM වර්ග දෙකයි, SROM සහ DROM. ROM වර්ග 4යි, PROM, PROM වර්ග 4යි, MROM, PROM, EPROM සහ EEPROM ආදී වශයෙන් කොටස් 4කට බෙදෙනවා. මේ අවුතේදී විභාගෙදී අහන්නේ විභාගෙදී ඇහුවොත් අහයි RAM සහ ROM අතර වෙනස මොකක්ද කියලා. හරිද? එතකොට ඕගොල්ලන්ගෙන් අහන්නේ EROM මොකද්ද, PROM මොකද්ද, EPROM කියන්නේ මොකද්ද? ඒවා අහන්නේ නැහැ. නමුත් දැනගෙන තියාගන්න. දැනගෙන තියාගන්න අහ කියන්නේ නැහැ. එතකොට ඔය ලියන ගමන් අහගන්න මේ ROM කියන එක පුතේ අපිට ඊටමත් සීමිත වාරයක් විතරයි මකන්නට පුළුවන්. නේ ඊටමත් සීමිත වාරයක් කියන්නේ
දැන් උදාහරණයක් විදිහට ඊයේ මගේ බැංකු කාඩ් එක ලොක් වුණා නේ. දන්නේ නැහැ නේ ඔයගොල්ලෝනේ. එතකොට ඇයි ඒ ලොක් වුනේ? මට පින් නම්බරේ මතක නැහැ. එතකොට සාමාන්‍යයෙන් 3-4 පාරක් විතරයි ඔයගොල්ලෝ අවස්ථාව දෙන්නේ නේද? අවස්ථාව දෙන්නේ එතනින් එහාට පස්සේ ඒක બ્લોක් කරනවා. ඩෙබිට් කාඩ් එක. නේ? එතකොට ඊටා සීමිත වාරයක් තමයි ඒගොල්ලෝ මේ දත්ත ඇතුළත් කරන්න දෙන්නේ. අන්න ඒ වගේ තමයි පුතේ මෙන්න මේ ROM කියන එකත්. ROM කියන එකෙත් අපිට දත්ත ලියවීම සහ කියවීම කරන්න පුළුවන්. ඒ දත්ත ලිවීම සහ කියවීම කරන්න පුළුවන් වෙන්නේ ඊටමත් සීමිත වාර ගණනක්. ඕනනම් ඒක ROM කියන පැත්තෙත් ලියා ගන්න පුතේ. තවත් එක් කාරණාවක් විදිහට ඊටා සීමිත වාර ගණනක් ඊටා සීමිත වාර ගණනකට දත්ත ලියවීම සහ කියවීම හැකියාව ඇත. ඊටා සීමිත වාර ගණනකට දත්ත ලිවීම සහ කියවිය හැක. ඊටා සීමිත වාර ගණනකට දත්ත කියවීම සහ ලිවීම කළ හැක. ඒ ROM කියන පැත්ත ලියා ගන්න ඕනේ. හරි. ලියාගෙන ඉවර නම් කියන්න. හරි. දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්න පුතේ මදර් බෝඩ් එක පින්තූරයක් බලන්න. මේ මදර් බෝඩ් එකේ කොතනටද RAM කියන කොටස තැන්පත් වෙන්නේ කියලා. හරි. එතකොට මම ඔයගලන්ට මදර් බෝඩ් එක රූප සටහනක් පෙන්වන්නම්. එතකොට දුවල පුතාලට බලා ගන්නට පුළුවන් මේක කොතනටද සම්බන්ධ වෙන්නේ කියලා. right. මම ඔයගලන්ට ඔන්න ස්ක්‍රීන් එකට දුන්නා බලා ගන්න. මේ තියෙන පුතේ මදර් බෝඩ් එකක රූප සටහනක්. එතකොට මම කිව්වා පරිගණකයේ මදර් බෝඩ් එකේ ඊටාම වැදගත් කාර්යයක් ඉටු කරනවා කියලා. එතකොට මේ මදර් බෝඩ් එකේ පරිගණකයට සම්බන්ධ සියලුම උපාංග සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ මදර් බෝඩ් එකට. එතකොට මේ RAM එක කියන එක මදර් බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. කාටද කියන්න පුළුවන්? මේ RAM කියන කොටස කොතනටද සම්බන්ධ වෙන්නේ කියලා. මම උදාහරණයක් විදිහට RAM එකක් පෙන්නන්නම්කෝ. මේ තියෙන පුතේ RAM එක රූප සටහනක්. මේ තියෙන්නේ. දැන් පෙන් එකක් ගලවපුවාම ඕගොල්ලන්ට මෙන්න මේ කළු පාට chip මේවට කියනවා ට්‍රාන්සිස්ටර් කියලා. මෙන්න මේ වගේ ට්‍රාන්සිස්ටර් chip එකක් දෙකක් විතරයි ඕගොල්ලන්ට දකින්නට හම්බෙන්නේ. නමුත් මේ RAM එකේ එන්නේ මේ වගේ chip ඕගොල්ලන්ට ගොඩක් දකින්නට පුළුවන්. එතකොට මෙන්න මේක තමයි RAM එක කියන කොටස. එතකොට මේ RAM එක පුතේ මේ මදර්බෝඩ් එකේ කොතනටද සම්බන්ධ වෙන්නේ? කාටද කියන්නට පුළුවන්? මේ මදර්බෝඩ් එකේ කොතනටද සම්බන්ධ වෙන්නේ? මේ සුදු පාට තියෙනවා, තැඹිලි පාට තියෙනවා නේ, එක එක පාටවල වලින් තියෙන. දම් පාටට තියෙනවා, නිල් පාට තියෙනවා, සුදු පාට තියෙනවා. ඕගලන්ට කාටද කියන්න පුළුවන් මදර්බෝඩ් එකේ RAM කියන කොටස කොයි කොටසටද සම්බන්ධ වෙන්නේ? මොන පාට තැනටද සම්බන්ධ වෙන්නේ? රෝස පාට තැනට. තව උත්තර තියනවාද? තරුණු ලක්ෂාන් කියන රෝස පාට තැනට සම්බන්ධ වෙන්නේ. පහන්දි හිරන්නේ
මෙතුකි තමාසි තිලෝකා කවිසානි කෝ ඕගලන්ට මොකද්ද කියන්න පුළුවන්? මෙන්න මේක RAM එක නම් බලන්න පුතේ මේ RAM එක නම් මෙන්න මෙතන පොඩි කට්ටයක් තියෙනවා ඕගොල්ලෝ හැමෝටම පේනවා ඇති මේ රත්තරන් පාට තීරුවේ නිකන් මැද හරියට චුට්ටක් මෙහයින් වගේ කට්ටයක් තියෙනවා නේ. එතකොට මෙන්න මේ කට්ටේ සෙට් වෙන්න ඕනේ මදර්බෝඩ් එකේ යම්කිසි ස්ථානයකට. පහන්දි හිරන්‍යා කෝ මෙතුකි තිලෝකා නිල් පාට එක. ඔව් නිල් පාට එක කියලාත් කියනවා. සාමාන්‍යයෙන් කොහෙට වගේද සම්බන්ධ වෙන්නට පුළුවන්? මෙතුකි තිලෝකා හරි මේක සම්බන්ධ වෙන්නේ පුතේ මෙන්න මේ ඕගලන්ට පේන්නේ නිකන් රෝස පාට වගේ තැනක් ඩම් පාට වගේ තැනක් මෙන්න මේ කොටසට තමයි පුතේ මම ඒක zoom කරලා පෙන්නනවා ඕගලන්ට මෙන්න මේ කොටසට තමයි පුතේ ඒ RAM එක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මදර්බෝඩ් එකට RAM කීයක් ගහන්න පුළුවන්ද? මේ මදර්බෝඩ් මේ මදර්බෝඩ් එකට RAM දෙකක් අපිට සම්බන්ධ කරන්නට පුළුවන්. හරි. එතකොට මේ RAM වර්ග තියෙනවා පුතේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ RAM වර්ග ගැන. මේ RAM වර්ග සාමාන්‍ය පරිගණක වලට මෙන්ම ගේමින් PC වලට. එහෙම නැත්නම් ඔය වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න වෙනම තියෙනවා RAM જાතියක්. එතකොට මේ තියෙන්නේ මේ ස්ක්‍රීන් එකෙන් පේන්නේ පුතේ ඔයගලන්ට මේ සාමාන්‍ය RAM જાතිය. නේ මේ ඔයගලන්ට පේන්නේ සාමාන්‍ය RAM කාඩ්පත් කිහිපයක්. ඒ වගේම මෙන්න මේ ස්ක්‍රීන් එකෙන් පේන්නේ පුතේ ගේමින් RAM එකක්. නේද? වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න හදපු RAM එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි හොඳට අහගන්න මේකේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට මෙන්න මේ සාමාන්‍ය RAM එක ගත්තාම මේ සාමාන්‍ය RAM එකේ පුතේ ඕගොල්ලන්ට මේ chip ටික පේනවා. නේ මේ කළු පාට තියෙන ඒවට තමයි chip කියලා කියන්නේ. chip. එතකොට මෙන්න මේ chip ටික පේනවා. නමුත් මේ ගේමින් RAM වල ඒ chip ටික පේන්නේ නැහැ. හේතුව තමයි මේ ගේමින් RAM වල වැඩ කරද්දී පුතේ මේ ගේමින් RAM විතරක් නෙමෙයි සාමාන්‍ය RAM එකකින් වැඩ කරද්දී මේ RAM එක අධික රත් වීමකට ලක් වෙනවා. නේද? අධික රත් වීමකට ලක් වෙලා සමහරක් විට RAM එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නට පුළුවන් මේ රත් වීම නිසා. එතකොට මෙන්න මේ වගේ heat sink එකක්. heat sink එකක් කියන්නේ මේ RAM එක දෙපැත්තෙන් සවි කරලා තියෙන්නට පුළුවන්. heat sink එකක් කියන්නේ පුතේ මේ මම කියවනේ RAM එකෙන් RAM එකෙන් වැඩ කරද්දී RAM එක රත් වෙනවා කියලා. අන්න ඒ රත් වෙච්ච වාතය උරා ගන්න හදපු උපාංගයකට තමයි අපි කියන්නේ heat sink එකක් කියලා. එතකොට මේ heat sink දෙපැත්තෙන් තියෙනවා ඒ රත් වෙච්ච වාතය උරා ගන්න. එතකොට මෙන්න මේ RAM රත් වෙලා එහි කාර්යක්ෂමතාවය අඩු වීමට ලක් වෙන්නේ නැහැ. එතකොට ඒ අඩු වෙන්නේ නැති නිසා අපිට ගේම් එක හොඳට ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ වගේ ගේමින් RAM එකක් භාවිතා කිරීමෙන්. එතකොට මේවා සාමාන්‍ය මිලෙන් අධිකයි normal RAM එකට වඩා. හරි. දැන් අපි සිලබස් එකෙන් ගොඩාක් ඈතට ගියා නේ. අපි නැවතත් ඔයගොල්ලන්ගේ ටියුට් එකට එමු. එතකොට මම මේ දේවල් කිව්වේ පුතේ ඔයගොල්ලන්ගේ දැන ගැනීම සඳහා. හරි. නිබන්ධනයට එන්න. රයිට්. නිබන්ධනයේ තියෙනවා මෙන්න මේ වගේ දෙයක් අපි මේ දේ කියෙව්වා. හරි. අපි මේක කියවන්න දෙනවා පසිදු මෙන්න මේ ඡේදය කියවන්න. සසම්භාවී ප්‍රවේශ මතකයේ විචලනය වන අතර සසම්භාවී ප්‍රවේශ මතකය විචලනය වන අතර එනම් අපි පරිගණකයේ වසා දැමූ විට හෝ විදුලි බලයේ බිඳවැටීමක් සිදුවීමක් වූ විට එය තුළ ගබඩා කර ඇති දත්ත අහිමි වේ. එබැවින් පරිගණක ආරක්ෂණ උපකරණයක් නිතර භාවිත කිරීම යෝග්‍ය වේ. එය අඛණ්ඩ බල සැපයුම unit repute uninterrupted power supply system UPS වේ. සසම්භාවී ප්‍රවේශ මතකයේ ප්‍රමාණයෙන් කුඩා වන අතර එහි භෞතික ප්‍රමාණය සහ එය දරාගත හැකි දත්ත ප්‍රමාණයක් කුඩා වේ. හරි.
මේකෙන් කියුවේ මේ පසින්ද ඕගොල්ලන්ට තේරුම් කරන්න උත්සාහ කරේ මෙන්න මේ දේ. සසම්භාවී ප්‍රවේශ මතකයේ විචලනය වන අතර ගන්න පුතේ හයිලයිට් එකක් අතට. දැන් ඉතින් හයිලයිට් හොයන්න එපා. අඩුලක් හරි රතු පෑනක් හරි අතට අරන් ලෑස්ති වෙන්න. හරි හයිලයිට් එක නැත්තම් කියලා තියෙනවා හයිලයිට් උයි සේරම අරන් ලෑස්ති වෙන්න කියලා. මෙන්න මේ දේ හයිලයිට් කරගන්න. ඔන්න මම හයිලයිට් කරා සසම්භාවී ප්‍රවේශ මතකය විචලනය වන අතර කියලා. මෙන්න මේ කොටස හයිලයිට් කරගන්න. විචලනය නෙමෙයි විචලනය. විචලනය කියන්නේ ලෙඩක්. ඕගොල්ලන්ට හැදෙන ලෙඩක්. සසම්භාවී ප්‍රවේශ මතකය විචලනය වන අතර කියන කොටස හයිලයිට් කරගන්න. හරි? අනොස් හරිද? පාන්දීරන්නේ හරිද? හයිලයිට් කරගත්තද? හරි සර්. හරි. එතකොට සසම්භාවී ප්‍රවේශ මතකය විචලනය වන අතර විචලනය කියන්නේ එනම් අපි පරිගණකයේ වසා දැමුව විට හෝ විදුලි බලය බිඳ වැටීමට ලක් වූ විට නැත්නම් විදුලි බලය බිඳ වැටීමක් සිදු වූ විට එය තුල ගබඩා කළ ඇති දත්ත අහිමි වන එකට තමයි විචලනය කියලා කියන්නේ. හරි. එතකොට තව එකක් දාලා දෙනවා එබැවින් පරිගණක ආරක්ෂණ උපකරණයක් නේද? එතකොට මේ පරිගණකය නිතර විදුලි බලය බිඳ වැටීම නිසා එහෙම නැත්නම් විදුලි බලය කප්පාදු වීම නිසා පරිගණකය නිතර ඕෆ් වෙනවා නම් ඒක ලොකු ගැටලුවක්. එතකොට මේ නිතර ඕෆ් වීම නිසා එහෙම නැත්නම් නිතර විදුලි බලය අක්‍රිය වීම නිසා පරිගණකයේ සමහර පද්ධති කියන්නේ hard disk එක RAM එක මෙන්ම ප්‍රොසෙසරේ පවා ඩැමේජ් වෙන්න පුළුවන්. නේ එහෙම නැත්නම් හානිදායක වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා මේගොල්ලෝ අපිට දෙනවා අඛණ්ඩ බල සැපයුම් පද්ධතියක් භාවිතා කරන්න කියලා. නේ අඛණ්ඩ බල සැපයුම් පද්ධතියෙන් වෙන්නේ මොකද්ද? ඕගොල්ලන්ට විදුලි බල බිඳ වැටීමක් වුණාම අඛණ්ඩ බල සැපයුම් පද්ධතිය තියෙන්නේ ඇතුලේ බැටරි එකක්. එතකොට මේ බැටරි එකෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා විදුලි බලය తాවකාලිකව ඕගොල්ලන්ට ලබා දෙනවා විදුලි කප්පාදුවක් එහෙම නැත්නම් විදුලි බලයේ බිඳ වැටීමක් සිදු වුණාම. එතකොට අන්න ඒකට තමයි UPS කියලා කියන්නේ. මේකට අපි සිංහලෙන් කියනවා අඛණ්ඩ බල සැපයුම. UPS කියන එකේ තේරුම තමයි uninterruptible power system. uninterruptible power system. මේ system කියන එකේ පුතේ අකුරු ටිබෙට්ස් කරලා පොඩ්ඩක් හදාගන්න SYSTM. ඒක පොඩ්ඩක් හදාගන්න පුතේ. සිස්ටම් කියන වචනේ අකුරු වැරදි. SYSTEM සිස්ටම්. uninterruptible power system. එහෙම නැත්නම් power supply unit කිව්වත් හරි. සිස්ටම් කියන එක අකුරු හදාගන්න SYSTEM R එකක් නැහැ. හරි. එතකොට මම ඔයගලන්ට මේ UPS එක ගැන පොඩ්ඩක් හැඳින්නුවොත් UPS එක ඇතුලේ තියෙන පුතේ පොඩි බැටරි එකක්. එතකොට විදුලි බලය තියෙනකොට මේ බැටරි එක charge වෙනවා. හරිද? විදුලි බලය තියෙනකොට මේ බැටරිය charge වෙනවා. හදිස්සියේ විදුලි බලය බිඳ වැටීමට ලක් වුණාම මේ බැටරියෙන් තමයි පුතේ ඔයගොල්ලන්ගේ පරිගණකය ඕෆ් වෙන්නේ නැතුව තියාගෙන දිගටම වැඩ කරගැනීමේ හැකියාවක් ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. එතකොට විදුලි බලය බිඳ වැටුනහම මේ UPS එකෙන් පොඩි බීප් සවුන්ඩ් එකක් එනවා. බීප් 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 කියලා පොඩි බීප් සවුන්ඩ් එකක් එනවා. එතකොට මේ බීප් සවුන්ඩ් එක ඇහෙද්දි අපිට දැනගන්නට පුළුවන් ඔන්න දැන් විදුලිය බිඳ වැටිලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ප්‍රධාන විදුලි සැපීමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔයගොල්ලෝගේ වචනේ UPS එක කෑ ගහනවා කියලා කියන්නේ. බීප් 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 කියලා කියන්නේ. එතකොට ළමයි කියන්නේ UPS එක කෑ ගහනවා කියලා. එතකොට මේ UPS එක කෑ ගහන්නේ විදුලි බලය බිඳ වැටුනහම. එතකොට මේ බීප් සවුන්ඩ් එකට තමයි ඔයගොල්ලෝ කෑ ගහනවා කියලා කියන්නේ. එතකොට අනිත් දවසේ කෑ ගහනවා කියලා කියන්න එපා. බීප් සවුන්ඩ් එක කියලා පාවිච්චි කරන්න. එතකොට හදිස්සියේ දැන් ඔන්න UPS එකේ දැන් ඔන්න විදුලි බලය බිඳ වැටුණා. ඔන්න UPS එකෙන් දැන් වැඩ කරනවා. දැන් මේ UPS එක විනාඩි 2කින් 2කට කීක් 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 ගාලා
බීප් සවුන්ඩ් එකක් දෙනවා. එතකොට ඔන්න දැන් පැය භාගයක් විනාඩි 45ක් විතර යද්දී බීප් සවුන්ඩ් එක වැඩි වෙන්න ගන්නවා. කී 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 නේ එක ළඟ එක වදින්න ගන්නවා. ඒ කියන්නේ පුතේ ඕගොල්ලන්ගේ බැටරි එකේ තියෙන විදුලිය අඩු වේගන යන්නේ කියලා එයා සංඥාවක් දෙනවා. ඉස්සෙල්ලා විනාඩි 2කින් 2කට නේදනේ. දැන් ඔන්න තප්පර 4න් 4ට වදිනවා. කී 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 ගාලා. ඒ කියන්නේ ඔයාගේ බැටරි එකේ විදුලිය අවම වේගන යන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕන ටක් ගාලා? ඈ ළමයි. UPS එක ළඟ ළඟ බීප් සවුන්ඩ් වදිනවා නම් අපි මොකද්ද ඕනේ ටක් ගාලා මොකද්ද කරන්න ඕනේ? ඈ ළමයි UPS එකේ බැටරියෙන් දැන් ඔන්න ඕගොල්ලන්ග විදුලි බලය බිඳ වැටලා තියෙන්නේ. ඔන්න UPS බැටරියෙන් ඕගොල්ලෝ විනාඩි 45ක් විතර වැඩ කරනවා. එක දිගට. නේ ඔන්න දැන් UPS එකේ charge වෙච්ච power එක ඉවර වෙගෙන යන්නේ. ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ ටක් ගාලා? ෂට් ඩවුන් කරනවා. අන්න හරි. පරිගණකයේ පුතේ ඉක්මනින්ම ෂට් ඩවුන් කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වෙනවා. එතකොට මේකේ දාලා තියෙනවා සසම්භාවී ප්‍රවේශ මතකයේ ප්‍රමාණයෙන් කුඩා වන අතර එහි භෞතික ප්‍රමාණය සහ එය දරාගත හැකි දත්ත ප්‍රමාණය ඊටා කුඩා වේ කියලා. හරි. එතකොට මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි දැන් ඒක චුට්ටක් ලියාගමු මොනවාද මේ ප්‍රධාන කොටස් දෙක කියලා. දැනටමත් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රධාන කොටස් දෙක. හරි. දන්නා වුණාට කමක් නැහැ. මම ස්ක්‍රීන් එකෙන් දාන්නම්. මෙන්න සසම්භාවී ප්‍රවේශ මතක වර්ග දෙක එක ලියාගන්න. ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය ඒකට අපි කියනවා SRAM කියලා. සසම්භාවී ප්‍රවේශ මතක වර්ග දෙකයි. එකක් SRAM අනිත් එක තමයි ගතික. අනිත් එක තමයි ගතික සසම්භාවී ප්‍රවේශ මතකය. ඒකට අපි කියනවා DRAM කියලා. SRAM සහ DRAM ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය SRAM ගතික සසම්භාවී ප්‍රවේශ මතකයට කියනවා DRAM කියලා. ලියාගෙන ඉවරද පුතේ? අනෝස් තනදුලක්ෂා තනදුලක්ෂා ලියාගෙන ඉවරද? ඔව් සර්. කිලෝකා ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. හරි. එතකොට පුතේ මම පොඩි දැනුමට යමක් ඔයගලන්ට එකතු කරලා තියෙනවා. මොකද්ද ස්ථිතික සසම්භාව්‍ය ප්‍රවේශ මතකය කියන්නේ? මොකද්ද ගතික ප්‍රවේශ මතකය කියන්නේ කියලා. එතකොට මම මේ දේවල් වැඩි දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේවල අතිරේක දැනුමක් තමයි ඔයගලන්ට දාලා තියෙන්නේ. නමුත් විභාගයට එන්න පුළුවන් නේ. නමුත් සිලබස් එකේ නැහැ. විභාගයට එන්නට පුළුවන්. ඒක නිසා තමයි මේ වැඩිදුර අධ්‍යාපනය සඳහා තමයි ඔයගලන්ට මම මේක දැම්මේ. හරි. මට තව චූටි දෙයක් කියන්න තියෙනවා. මොකද මේක ප්‍රායෝගික දෙයක් නිසා. එතකොට මේ DRAM වර්ග කිහිපයක් තියෙනවා පුතේ. හරිද? එතකොට ඔයගොල්ලෝ අහලා ඇති DDR1, DDR2, DDR3 සහ DDR4. දැන් DDR3 සහ DDR4 වර්ගයේ RAM වර්ග තමයි දැන් කාලේ මදර්බෝඩ් වලට භාවිතා වෙන්නේ. එතකොට මේ බලන්න මේ හොඳට බලන්න මේ DDR RAM එකක් ගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවා RAM එකක් කියන්නේ මොකද්ද කියලා නේ. එතකොට මේ තියෙන්නේ RAM එක පින්තූරයක්. ඉන්න මම රවුන්ඩ් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ RAM එක පින්තූරයක්. එතකොට
මේ RAM එකේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා පුතේ මෙන්න මේ වගේ කට්ටයක් තියෙනවා. මම මේ ඊතලෙන් දැම්මේ. නේ? මෙන්න මේ වගේ පොඩි කට්ටයක් තියෙනවා. ඒ කට්ටේ තමයි අර මදර්බෝඩ් එකට ගිහිල්ලා සවි වෙන්නේ. එතකොට මේ කට්ට එහෙ නැත්නම් මෙන්න මේ හිඩස පිහිටන ස්ථානය අනුව අපිට මේක DDR1ද 2ද 3ද 4ද කියලා ආදී වශයෙන් මේක අපිට වෙන් කරන්නට පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නට කියලා ඕගොල්ලන්ගේ කිසිම සිලබස් එකක නැහැ. නමුත් මේ දේ මට කියන්න ඕනකම තිබ්බේ පුතේ ඕගොල්ලන්ට මේක ප්‍රායෝගිකව අත්දකින්නට ඕන නිසා. එතකොට මේකෙදි මෙන්න මේ DRAM වර්ග කිහිපයක් තියෙනවා. ඒ DRAM වර්ග ටික තමයි DDR1, DDR2 සහ DDR3-4 ආදී වශයෙන් DDR DRAM වර්ග 4ක් තියෙනවා. 1 2 3 4 වශයෙන් වර්ග 4ක් තියෙනවා. එතකොට මේ වර්ග 4 RAM කාඩ් 4ක් ඕගොල්ලන්ට දුන්නොත් නේ මේ 1 2 3 කියලා මම නාක් කරන්නම්. එතකොට මේ වගේ 4ක් ඕගොල්ලන්ට දුන්නොත් මේක DDR1ද 2ද 3ද කියලා හොයන්න කියලා. එතකොට මේ කට්ට පිහිටන මම ඒ ටික රවුන්ඩ් කරන්නම්. මේ කටු ටික මෙන්න මේ කට්ටය පිහිටන ස්ථානය අනුව ඕගොල්ලන්ට කියන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ මේක DDR1ද 2ද 3ද 4ද කියලා. එතකොට මේක පොඩ්ඩක් මේ RAM අතට අරගෙනම බලන්නට ඕනේ. එතකොට ඒක අතර ගත්තට පස්සේ තමයි අපිට කියන්නට වෙන්නේ මේක DDR1 එකක්ද 2 එකක්ද 3 එකක්ද 4 එකක්ද කියලා. හරි. එතකොට මට මේකෙදි කියන්න ඕනකම තිබ්බේ DDR RAM වර්ග 4ක් තියෙනවා. ඒ RAM වර්ග 4 තමයි DDR1, DDR2, DDR3 සහ DDR4 කියන RAM වර්ග 4. හරි. හරි. අපි අද කතා කරා පුතේ RAM වර්ග ගැන. එතකොට මට චුට්ටක් කියන්න පුළුවන්ද අපි අහනවා මොහොමඩ් රිස්මිගෙන්. රිස්මි අපි ලියාගත්ත පුතේ RAM සහ ROM අතර වෙනස. ඔයා ලියාගත්ත පළවෙනි වෙනස කියන්න පුළුවන්ද අපිට? RAM සහ ROM අතරේ පළවෙනි වෙනස. රිස්මි මොහොමඩ් කියන්න බා. රිස්මි RAM සහ ROM අතර වෙනස ලියාගත්තා. ඒකේ පළවෙනි වෙනස ඔයා ලියාගත්ත පළවෙනි වෙනස කියවන්න. right පහන් දීරන්නේ පළවෙනි වෙනස කියමු බලන්න. අපි RAM වෙන පාට පෑනකුණුත් ROM වෙන පාට පෑනකුණුත් ලියාගත්තා. ඒකේ පළවෙනි වෙනස. RAM වල random access memory. හරි. ROM එක පහන්දි ready only memory. read only memory. ready නෙමෙයි පුතේ read only memory. කරුණාකරලා ඒක හදාගන්න READ read only memory. දෙක මෙතුගේ දෙවෙනි වෙනස දත්ත ගබඩා කරන ක්‍රමයක් වන අතර ඕනෑම වෙලාවක දත්ත ලිවීම සහ කියවීම සිදු කළ හැක. ඒ මොකේද? RAM එකේ. RAM එකේ. ඊළඟ ROM එකේ දත්ත ගබඩා කරන ක්‍රමයක් නමුත් ඕනෑම වෙලාවක දත්ත ලිවීම හා කියවීම කළ නොහැක. හරි. දත්ත ලිවීම හා කියවීම කළ නොහැක. අනෝස් තුන්වෙනි එක අනෝස් හිමන්ස තුන්වෙනි එක. තුන්වෙනි වෙනස අනෝස් අපි වැහෙනවද? හරි. පසිදු තුන්වෙනි වෙනස දත්ත තාවකාලිකව රඳවා ගනී. ROM එක දත්ත ස්ථීරව රඳවා තබා ගනී. හරි. රඳවා තබා ගනී. තරිදු ලක්ෂණ ඊළඟ එක තරිදු ලක්ෂණ ඊළඟ එක තිලෝක කවිශානි ඊළඟ වෙනස
වේගයෙන් වැඩසටහන් හැසිරවීමේ හැකියාව ඇති නිසා කාර්යක්ෂමව දත්ත ලිවීම සහ කියවීමේ හැකියාවක් ඇත. හරි. රොම් එක මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත ගබඩා කර ඇත. හරි. ඊළඟ කාරණාව කියන්න බලන්න අපේ රිස්මි. ඊළඟ කාරණාව රොම් එකේ RAM එකේ සහ ROM එක අතර වෙනස. රිස්මි වේගයෙන් වැඩසටහන් ඉස්සිරවීමේ හැකියාව වැඩි නිසා කාර්යයන් ශ්‍රම දීවීම සහ කියවීමේ හැකියාවක් හරි පුතේ ඒක අපි කිව්වා ඊළඟ කාරණාව විදුලිය විසන්ධිය වූට කියලා එකක් ලියා ඇතද? විදුලිය විසන්ධිය වූට මොකද්ද වෙන්නේ? විදුලිය විසන්ධි වූ විට දත්ත මෙකිය. හරි. ROM එකේ RAM එකට සාපේක්ෂව වේගය අඩුය. හරි. RAM එක පුතේ විදුලිය විසන්ධිය වූ විට දත්ත මැකී යයි. නමුත් ROM එකේ විදුලිය විසන්ධිය වූ විට එහෙම දත්ත මැකී යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක මෙතුකි ඊළඟ වෙනස. වේගයෙන් ක්‍රියා කරයි. වේගයෙන් ක්‍රියා කරයි. ROM එක RAM එකට සාපේක්ෂව වේගය අඩුය. RAM එකට සාපේක්ෂව වේගය අඩුය. අනෝස් ඊළඟ වෙනස. අනෝස් පසිදු ඊළඟ වෙනස. සර් 6 වෙනි එකනේ ඔව් වේගයෙන් ක්‍රියා කරයි ඊළඟ පුතේ නෑ ඊළඟ එක SRAM සහ DRAM වශයෙන් කොටස් දෙකක් පවතී. ඔව් ROM එක MROM, PROM, EPROM සහ EEPROM වශයෙන් කොටස් 4ක් පවතී. කොටස් 4ක් පවතී. ඔන්න ඔවා තමයි පුතේ හරි. අවසාන එක කවුද ලිව්වේ? අවසානටත් මම එකක් කිව්වා. මෙන්න මේකත් ලියාගත්තොත් හොඳයි කියලා ROM එකට ලියා ගන්න කියලා. කවුද ඒක ලියාගත්තේ? සර් මම ලියාගත්තා. හරි ඒකත් කියමු බලන්න. ඉතා සීමිත වාර ගණනකට දත්ත කියවීම හා ලිවීම කළ හැක. අන්න හරි. අනිත් කට්ටියත් ලියා ගන්න එක ROM කියන පැත්තේ ලියාගෙන නැත්තම් ඉතා සීමිත වාර ගණනකට විතරයි පුතේ මේ ROM එකේ දත්ත ලිවීම සහ කියවීමට පුළුවන්. එතකොට මේ ROM එක දත්ත කියවීම සහ ලිවීම කරාට පස්සේ ඒ ROM එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ වාර ගණන පැනනට පස්සේ ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි පුතේ දැන් අපේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. ස්මාර්ට් ෆෝන් එකක් ගත්තාම ඇයි වැඩිය ෆෝමැට් කරන්න එපා කියන්නේ නේ? මේක ෆෝමැට් කරන්න වෙයිද කියලා අහන්නේ නේ. එතකොට ඔක ෆෝමැට් කරන්න එපා කියලා කියනවා නේ. ෆෝමැට් කරන්න පුතේ මේක වැඩ කරන්න බැරිම ගියොත් විතරයි මෙයා ස්මාර්ට් ෆෝන් එකක් හරි පරිගණකයක් හරි ෆෝමැට් කරන්නේ. වැඩිය පරිගණක ස්මාර්ට් ෆෝන් ෆෝමැට් කරන්න එපා කියන්නේ ඔන්න ඔය හේතුව හින්දා. මොකද මේ ROM කියන එක පුතේ ROM කියන කොටසට තමයි ඕගොල්ලන්ගේ පරිගණකයක් හෝ වේවා ස්මාර්ට් ෆෝන් එකක් හෝ වේවා නේද? මේ සියලුම දේවල් වැඩ කරන්නේ මෙහෙයුම් පද්ධති වලින් නේ. ඔයගොල්ලෝ දන්නවා පරිගණක සඳහා භාවිත වන මෙහෙයුම් පද්ධති හා හරි සර්. ජංගම දුරකථන සඳහා භාවිත වන මෙහෙයුම් පද්ධති තියෙනවා. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත හා උපදෙස් කොහෙද තැන්පත් වෙලා තියෙන්නේ? මෙන්න මේ ROM කියන කොටසේ. මම නැවත කියනවා මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත හා උපදෙස් ගබඩා කරලා තියෙන්නේ මේ ROM කියන කොටසේ. අපි ඒක ලියාගත්තා. එතකොට ඒ වගේම ROM වල තියෙන තවත් කාරණාවක් තමයි අපි අන්තිමට ලියාගත්තා මේ ROM කියන කොටසේ දත්ත ලිවීම සහ කියවීම කරන්නට ඕනේ ඉතා සීමිත වාර ගණනක් පමණයි කියලා. එතකොට පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් හෝ මේ සීමාව ඉක්මවා ROM කියන කොටසෙහි දත්ත ලිවීම සහ කියවීම කළහොත් ඔබගේ පරිගණකය සහ ජංගම දුරකථනය ඔබට නැති වෙලා යන්නට ඉඩ තියෙනවා.
අන්න ඒකයි කියන්නේ පුතේ පරිගණකයක් ෆෝමැට් කරද්දී හෝ ෆෝන් එකක් හරි ස්මාර්ට්ෆෝන් එකක් හරි පරිගණකයක් හරි ෆෝමැට් කරන්නේ අපි මේකෙන් වැඩ කටයුතු කරගන්න බැරිම වෙන තත්ත්වයක් ආවම තමයි ෆෝමැට් කරන්නේ. නැතුව අපි හැමතිස්සෙම මේක පරිගණකයක් ෆෝමැට් කරොත් එහෙම පරිගණකයට මෙන්ම ජංගම දුරකථනයේ තියෙන ROM එකටත් මේක හානිදායක වෙන්නට පුළුවන්. හරි. එතකොට පුතේ අපි ලබන සතියේ කතා කරනවා මෙන්න මේ දෘශ්‍ය චිත්‍රික අනුහුරුකරුව එහෙම නැත්නම් වීඩියෝ ග්‍රැෆික් ඇරේ එහෙම නැත්නම් VGA කියන කොටස අපි ලබන සතියේ කතා කරනවා. ඒක නිසා දූලා පුතාලට මම කියන්නේ අපි හෙට දිනේ ඔයගලන්ගේ WhatsApp වලට මැසේජ් එවන්නම්. හෙට දිනේ අපි යසස ආයතනයේ නිබන්ධන බෙදා දීම මාර්තු මාසයේ සඳහා නිබන්ධන බෙදා දීම සිද්ධ කරනවා. ඒ වගේම අනිද්දා දිනේදී ඒක අපි මැසේජ් එකක් මයින් ඔයගලන්ට දැනුම් දෙන්නම්. අනිද්දා දිනේදී ගුරුගෙදර ආයතනයේදී අපි නිබන්ධන බෙදා දීමේ වැඩ කටයුත්තේ යෙදෙනවා. ඒක නිසා 9 වසරට නිබන්ධනයක් නැහැ. ඔයගලන්ට තියෙන ප්‍රශ්න පත්‍රයක්. ඒක නිසා මෙන්න මේ ප්‍රශ්න පත්‍රය ලබාගෙන වැඩ කටයුතු වල සහභාගී වෙන්න කියලා මම ඔයගලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒක නිසා මාර්තු මාසයට අදාළ නිබන්ධනයක් නැහැ ඔයගලන්ට. මාර්තු මාසයේදී තියෙන ඔයගලන්ට ප්‍රශ්න පත්‍රයක් විතරයි. ඒක නිසා මේ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න හෙට අනිද්දා යන දිනයන්හිදී. හරි. දූල පුතාලට දැන් මගේ මොකක් හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඔන්න අවස්ථාව. සර් වීඩියෝ එක ගෲප් එකට දානවද? වීඩියෝ එක ගෲප් එකට දානවා පුතේ හෙට. හරි සර්. මොකද මේ වීඩියෝ එක අවුට් වෙන්න සෑහෙන්න වෙලා යනවා. එතකොට ඒ අවුට් වුණාට පස්සේ ඒක මම ආයේ සංස්කරණය කරන්නට ඕනේ නේ. සංස්කරණය කරලා ඒ සංස්කරණය අවුට් වෙන්නත් පැය දෙකක් විතර යනවා. ඊට පස්සේ ඒ අවුට් කරලා ඒක YouTube එකට දාන්නත් සාමාන්‍ය විනාඩි 10ක් වගේ යනවා. ඒ දැම්මට පස්සේ ඔයගලන්ට කරන්නට පුළුවන්. ඒක නිසා ඔයගලන්ට පුතේ හෙට දිනේදී මේක මම ඔයගලන්ගේ WhatsApp group එකට දාන්නම්. හරි. එහෙනම් පුතේ ඔයගලන්ගේ තව යාළුවෝ ඉන්නා නම් අපිත් එක්ක එකතු කරන්න. පාසලේ ඉන්න යාළුවෝ වේවා. මේ කොහේ හරි යාළුවෝ ඉන්නෝ වේවා. අපේ 9 ශ්‍රේණියට 9 ශ්‍රේණියේ ICT පන්තියට ඇතුළත් වෙලා බලන්න කියන්නේ. හරි. ඒ නිසා පුතේ අදට අපි ICT පන්තිය මෙතනින් නවත්තනවා. ඒ නිසා සහභාගීත්වය ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අදට පන්තිය නවත්තනවා. අපි ලබන සිකුරාදා සවස් 2ට අද 2යි කාලට උනේ පුතේ. මොකද නිබන්ධන බෙදලා ඉද්දි චුට්ටක් පරක් වුණා. ඒක නිසා ඒකයි 2යි කාල 4යි කාල දැම්මේ. ලබන සිකුරාදා නැවතත් සුපුරුදු වේලාවට 2 සිට 4 දක්වා අපි හම්බෙමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්. ආයිබෝවන් ආයුබෝවන් සර්. ආයිබෝවන් සර්. thank you sir.